අයිබෝවන් අද දින සබරගමු පළාත් අධ්‍යාපන කාර්යාලය මගින් මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පවත්වනු ලබන ශීඝ්‍ර පුනරීක්ෂණ පාඨමාලාවේ රසායන විද්‍යාව ශීඝ්‍ර පුනරීක්ෂණ පාඨමාලාවේ කාබනික රසායන ඒකකයට අයත් 7 වෙනි පාඩම කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප කියන ඒකකය සාකච්ඡා කිරීමට තමයි අද අපි ලෑස්ති වෙන්නේ. හරි. එතකොට අපි බලමු කාබනික රසායන විද්‍යාවේ මේ ඒකකයේ සෑහෙන වැදගත්. හේතුව මේ කාබනික රසායන විද්‍යාවේ ඒකක සියල්ලම සඳහා 21ක විතර ප්‍රමාණයක් ලකුණු අවම ප්‍රමාණයක් විභාගයේදී ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම MCQ ප්‍රශ්න සාමාන්‍යයෙන් අවම MCQ ප්‍රශ්න 8ක් විතර විභාගයේදී ලැබෙනවා. ඒ නිසා මේ පාඩමට වැඩි අවධානයක් යොමු කරලා මේකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න සම්පූර්ණ ලකුණු ලබා ගන්න අවශ්‍ය පදනම ඔයාලා සපයා ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි දැන් එහෙනම් මේකේ මූලික කොටස් ටික සාකච්ඡා කරගෙන යමු. හරි. එතකොට කාබනික රසායන විද්‍යාවේ ඔයාලා දන්නවා කාබනික සංයෝගයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ශාක හා සතුන්ගේ දේහේ නිර්මාණය වෙලා තියෙන කොටස්, ඒ වගේම මේගොල්ලන්ගේ අභ්‍යන්තර ජීව ක්‍රියාවලිය මගින් නිපද වෙන ද්‍රව්‍ය සාමාන්‍යයෙන් අපි හඳුනා ගන්නවා කාබනික සංයෝග කියලා. හරි. නමුත් නූතනයේදී මේ කාබනික සංයෝග වලට බොහෝ සෙයින් සමාන සම්බන්ධකම් දරන රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රසායනාගාර තුර විද්‍යාගාර තුර සංශ්ලේෂණය කරනවා. ඒ වගේම කාබනික ද්‍රව්‍ය හැරුණාම විවිධ පාෂාණ වර්ග වායුගෝලය අජීවී ද්‍රව්‍ය මුල් කොටගෙනත් තියෙන ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන්ම අකාබනික ද්‍රව්‍ය හෙවත් කාබනික නොවන ද්‍රව්‍ය ලෙස අපි සාකච්ඡා කරනවා. හරි. උදාහරණයක් කපාවට තියෙන දේවල් අපි දහනය කළාම ද්‍රව්‍ය ප්‍රබල දැල්ලක් සහිතව දහනය වීමේදී වැඩි ප්‍රමාණයක් ඔයාලා දන්නවා අඟුරු සහ දැලි ඇති කරනවා. එහෙම නැති අවස්ථා උදාහරණයක් විදිහට ගත්තොත් අඟුරු සහ දැලි ඇති කරන අවස්ථා ඉන්ධන නේද? රෙදිපිලි, ගෘහ භාණ්ඩ වගේ දේවල් සලකන්න පුළුවන්. නමුත් ඊටමත් සීමිත ප්‍රමාණයක් අඟුරු සහ දැලි ඇති කරන්නේ නැහැ. ඒ වගේ ද්‍රව්‍ය අපිට ගන්න පුළුවන් ලෝහ, එතනින් ගියාම ජලය, වීදුරු වගේ දේවල් අපිට සලකන්න පුළුවන්. කළුගල් වගේ දේවල් අපිට සලකන්න පුළුවන්. හරි. එතකොට මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ප්‍රධාන දේ තමයි අපිට හමු වන ද්‍රව්‍ය වලින් වැඩිපුරම ප්‍රමාණයක් විශ්වයේ පවතින්නේ කාබනික ද්‍රව්‍යයන්. ඒ වගේම ඊටමත් සීමිත ප්‍රමාණයක් අකාබනික ද්‍රව්‍යයන් පවතින්න පුළුවන්. එතකොට කාබනිකයි කියන එකේ ප්‍රධාන අදහසක් ඔයාලා ගන්න ඕනේ කාබනික සංයෝගවල පදනම විදිහට අපි සලකන්නේ කාබන් මූලද්‍රව්‍ය. ඊට අමතරව ප්‍රධාන වශයෙන් කාබන් මූලද්‍රව්‍ය තියෙනවා වගේම ඊට අමතරව හයිඩ්‍රජන් පරමාණු, ඔක්සිජන් පරමාණු, හැලජන, 17 කාණ්ඩයේ මූලද්‍රව්‍ය සම්බන්ධ වන අවස්ථා, නයිට්‍රජන්, ෆොස්ෆරස්, සල්ෆර් වගේ අලෝහ මූලද්‍රව්‍යත් මේ කාබනික සංයෝගවල පවතින්න පුළුවන්. හොඳයි. එතකොට මේ කාබනික රසායනයේ ප්‍රධාන වැදගත්කම් ටික මොනවද කියලා අපි වේගයෙන් පුනරීක්ෂණය කරගත්තොත් ඔයාලා දන්නවා සජීවී ද්‍රව්‍ය හැදිලා තියෙන ප්‍රධානම සංයෝග වර්ගය වෙන්නේ කාබනික සංයෝග. ඒ නිසා වෛද්‍ය විද්‍යාවේදී, ජීව විද්‍යාවේදී මූලික පදනම විදිහට අපි සලකන්නේ කාබනික රසායනය. ඊළඟට අපි සැලකුවොත් අපි ගන්න ආහාරමය සංඝටකවල ඔයාලා දන්න ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, විටමින් වගේ දේවල් වල ප්‍රධාන සංයුතියක් විදිහට ඒවායේ තියෙන ප්‍රධාන සංයුතිය විදිහට කාබනික සංයෝග සලකන්න පුළුවන්. හරි. ඒවා හා සම්බන්ධ සියලුම ක්‍රියාවලීන්, රසායනික ක්‍රියාවලීන් අධ්‍යයනය සඳහා අපි කාබනික රසායනය අධ්‍යයනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අනිත් කාරණේ තමයි ඖෂධ වර්ග, විවිධ කර්මාන්තවලදී සායම් වර්ග, ඉන්ධන, ඒ වගේ විවිධ කර්මාන්ත සඳහා ප්‍රධාන වශයෙන්ම භාවිතා වන සංයෝග විදිහට අපි සැලකුවොත් ඒවා බහුතරයක් කාබනික සංයෝග.
විශේෂයෙන්ම ඊළඟට අපිට කතා කරන්න පුළුවන් අපිට හමු වන විවිධ රෝගකාරක. එතනින් ගියාම පරිසර දූෂක. ඒ වගේ කාලීන ගැටලු සමගත් මේ කාබනික සංයෝග ඉතා සමීපව සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒවා ගැන අධ්‍යයනය කිරීම සෑහෙන්න වැදගත්. අපි බලමු ඒකෙදී කාබනික සංයෝග විශාල සංඛ්‍යාවක් පැවතීමට හේතු මොනවද කියලා. අපිට සරල සම්බන්ධතාවය කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා කාබන් පරමාණු දෙකක් අතර කාබන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සැලකුවාම ඔයාලා දන්නවා කාබන් වල මොනවද පුතේ තියෙන්නේ? එයාගේ පරමාණුක ක්‍රමාංකය 6යි කියලා සැලකුවාම එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට සලකන්න පුළුවන් 1s2 නේද? 2s2 2p2යි කියලා. එතකොට මෙයාගේ අවසාන සංයෝජතා කවචය දිහා බැලුවහම එයාට ප්‍රබල සහසංයෝජ බන්ධන සාදා ගැනීමේ විශේෂ හැකියාවක් තියෙනවා. ඔයා දන්නවා එයාගේ ප්‍රධාන සංයෝජතා සැලකුවොත් අපිට එයාගේ ප්‍රධාන සංයෝජතා සලකන්න පුළුවන් 2 සහ 4 කියලා. හරි. ඒ නිසා ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මතකයේ තියාගන්න පුතේ කාබන් ස්ථායි අයන කාබන් වල ඍණ 4 අයන ජලීය මාධ්‍යයේ අපිට හමු වෙනවා ඉතාමත් දුර්ලභයි. ඒවා ස්ථායි. හරි. එතනින් ගියාම කාබන් වල කැටයනය සැලකුවොත් ධන 4 කැටයනය ජලීය මාධ්‍යයේදී අයන හදන්නේ නැහැ. ඒවා ස්ථායිව අපිට හමු වෙන්නේ නැහැ. ඒකෙන් තේරුම් ගන්න මේගොල්ලෝ අයනික සංයෝග සෑදීමට තියෙන ප්‍රවණතාවය ඉතාමත් අඩුයි කියන කාරණය ඔළුවට ගන්න. හරි. එතකොට ඒගොල්ලෝ හදන්නේ ප්‍රධාන වශයෙන්ම සහසංයෝජ සංයෝගයක්. සහසංයෝජ බන්ධන සාදා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ කාබන් කියන මූලද්‍රව්‍යයට. හොඳයි. අනිත් කාරණේ තමයි පුතේ මේ කාබන් වලට පුළුවන්කම තියෙනවා එයා එක්කම කාබන් එක්ක කාබන් සමග තනි බන්ධන හදන්න. කාබන් සමග ද්විත්ව බන්ධන හදන්න. කාබන් සමග ත්‍රිත්ව බන්ධන හදන්න. මේ වගේ විශේෂ හැකියාවන් තියෙනවා මේ කාබන් මූලද්‍රව්‍යයට. තනි බන්ධන හදන්න පුළුවන්. එයාගේ පරමාණු එක්ක විතරක් නෙමෙයි වෙනත් පරමාණු එක්කත් මේ වගේ ද්විත්ව බන්ධන සාදා ගැනීම ත්‍රිත්ව බන්ධන සාදා ගැනීමට හැකියාවක් කාබන් සතුව තියෙනවා. අන්න ඒකත් ප්‍රධාන හේතුවක් කාබනික සංයෝග විශාල සංඛ්‍යාවක් ස්වභාවයේ පැවතීමට. හරි. අනිත් කාරණය තමයි මෙන්න මේක විශේෂ අවස්ථාවක්. මේක හොඳට අවධාරණය කරගන්න. කාබන්ට හැකියාව තියෙනවා පුතේ අපි ඒකට කියන්නේ දාමකරණය වෙන්න. මේ වගේ දිගින් දිගට කාබන්ට පුළුවන් සහසංයෝජ බන්ධන මගින් තවත් කාබන් පරමාණු අතිශය විශාල සංඛ්‍යාවක් එකිනෙකට සම්බන්ධ වෙන්න. මෙතන n කියලා දාගමු. එතකොට n කියන සංඛ්‍යාත්මක අගේ විශාලත්වය ගැන පොඩි අදහසක් ඔලුවට ගන්න. ඒක එකේ ඉඳන් නේද ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. ඒකෙන් ඔයාට අදහසක් එනවා මේ n අගේ වෙනස් වීම නිසා පැවතිය හැකි කාබනික සංයෝග සංඛ්‍යාව අති විශාලයි. ඒක කරුණක්. ඒ විතරක් නෙමෙයි මෙහෙම සංයෝග හැදුවට වැඩක් නැහැ. ඒගොල්ලෝ චාලකව ස්ථායී වෙන්න ඕනේ. කාබන් වලින් දාමකරණයෙන් සෑදෙන සංයෝග අපි සලකනවා පුතේ චාලකව ස්ථායී සංයෝග හදන්න පුළුවන්. ඒක විශේෂයි. අන්න ඒ නිසා මේ කාබන්ට පුළුවන්කම තියෙනවා කාබනික සංයෝග විශාල සංඛ්‍යාවක් පැවතීමට ප්‍රධාන සාධකයක් බවට පරිවර්තනය වෙන්න. හරි? හොඳයි. ඊළඟට අපි ගත්තොත් ඔයා දන්නවා 14 කාණ්ඩයේ මූලද්‍රව්‍ය ටික මට වේගයෙන් මතක් කරලා දෙන්න පුතේ. කාබන් නේද? සිලිකන්, ජර්මේනියම්, ටින් සහ ලෙඩ් කියලා අපිට සලකන්න පුළුවන්. හරි. මේගොල්ලෝ සැලකුවාම මෙන්න මේ කාබන් සතුව තියෙනවා විශේෂ හැකියාවක් අනිත් අයට සාපේක්ෂව මේ වගේ දාමකරණය වීමේ හැකියාව වැඩි. මෙයාටත් තියෙනවා
කාබන් තරම් නැහැ. හරි. මෙයාටත් දාමකරණයේ හැකියාව යම් තරමකට තියෙනවා. නමුත් කාබන් තරම් හැකියාවක් නැහැ. ඒකත් එතකොට විශේෂ අවස්ථාවක් විදිහට ගන්න පුළුවන්. අනෙක් පරමාණු ඒගොල්ලන්ගේ තවත් එයා වගේම සිලිකන් එක්ක හදන බන්ධනය දුර්වලයි. ජර්මේනියම් එක්ක හදන බන්ධනය සාපේක්ෂව දුර්වලයි. කාබන් එක්ක ගොඩනගා ගන්න බන්ධනය සාපේක්ෂව ස්ථායි ශක්තිමත් බවින් එයාගේ බන්ධන ශක්තියත් ගොඩක් වැඩි. පැහැදිලි? අනිත් කාණ්ඩේ මේ කාණ්ඩේ තියෙන අනෙක් මූලද්‍රව්‍ය වල ඒ වගේ කාබන් වගේ දාමකරණයෙන් ස්ථායි සංයෝග බලාපොරොත්තු වෙන්න බැහැ අපිට. හොඳයි. දැන් කාබනික සංයෝගවල කාබන් ප්‍රධාන මූලද්‍රව්‍යයක් වෙන්න හේතු ගැන පොඩි අදහසක් ඔයාට ඔළුවේ තියෙනවා. අපි බලමු මේ කාබනික සංයෝගවලට ගත්තොත් ඒගොල්ලන්ගේ කාබන්ට අමතරව අපි කිව්වා හයිඩ්‍රජන් වගේ අය, ඔක්සිජන් වගේ අය නේද? හැලජන, ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩින් වගේ අය, ෆොස්ෆරස්, එතන ගියාම සල්ෆර් වගේ මූලද්‍රව්‍ය මේ කාබනික සංයෝගවල තියෙන්න පුළුවන්. මට උදව් කරන්න පොඩ්ඩක් මෙන්න මේ කාබනික සංයෝගයේ ස්වභාවය ගැන බලන්න. ඔයා දන්නවා මේ තියෙන්නේ ඇල්කොහොලයක් කියලා අපි හිතුවොත් මේ ඔක්සිජන් මත එකසර ඉලෙක්ට්‍රෝන යුගලයකුත් අපි සලකමු. හරි? මේ කාබන්ට සම්බන්ධ වෙලා තියෙන කාණ්ඩය නිසා ඔයාලට පේනවා මේ කාබන් ඔක්සිජන් අතර යම් විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවා. ඒ නිසා මේ බන්ධනය යම් තරමකට ද්‍රවීයයි. ඒ වගේම මෙතන ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර බන්ධනයේ යම් තරමකට ද්‍රවීයතාවයක් තියෙනවා. මෙන්න මේ ද්‍රවීයතාවයන් නිසා මේ සම්බන්ධ වෙලා තියෙන කාණ්ඩය නිසා මේ සංයෝගයේ ක්‍රියාකාරීත්වය සාපේක්ෂව වෙනස් වෙලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ කාණ්ඩයකට එහෙම නැත්නම් මෙතනට සම්බන්ධ වෙන මූලද්‍රව්‍යයට අපි නමක් දෙනවා ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා. ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා. දැන් ඔයාලට පැහැදිලි ක්‍රියාකාරී කාණ්ඩයක් කියන්නේ මොකක්ද? කාබනික සංයෝගයට මේ වගේ ක්‍රියාකාරී කාණ්ඩයක් සම්බන්ධ වීම නිසා ඒකේ රසායනික ක්‍රියාකාරීත්වය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. හරි? හොඳයි. දැන් මේ ක්‍රියාකාරී කාණ්ඩ එකිනෙකට වෙනස් වීම නිසා මේ කාබනික සංයෝගවල හරි ප්‍රතික්‍රියාශීලීත්වය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. අපි මේකට ෆන්ක්ෂනල් ගෲප් කියලා කියනවා. ක්‍රියාකාරී කාණ්ඩ කියලා කියනවා. එතකොට ඔයාලගේ විෂය නිර්දේශය ඇතුලේ ඔයාලට හමු වෙන ක්‍රියාකාරී කාණ්ඩ ටික අපි වෙන් කරගත්තොත් අපිට හම්බ වෙනවා මම එහෙම කීපයක් වෙන් කරගත්තා. ඇල්කීන ඔයාට මතකයි ඇල්කීන කියලා අපි සැලකුවේ සාමාන්‍යයෙන් කාබන් අතර මේ වගේ ද්විත්ව බන්ධනයක් තියෙනවා නම් ඒ ක්‍රියාකාරී කොටස අපි හඳුනාගත්ත ඇල්කීන කියලා. ඔයාලට තිරේ නිදසුන් කීපයක් දිස් වෙනවා. ඒ කාබන් ප්‍රමාණය අනුව අපිට ඒගොල්ලන්ට නම් සපයන්න පුළුවන්. ඇල්කීන. ඇල්කයින කියලා කියන්නේ පුතේ කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා නම් අන්නේ ක්‍රියාකාරී කොටසට ඒ ක්‍රියාකාරී කොටස අපි හඳුනා ගන්නවා ඇල්කයිනයක් කියලා. හරි. ඊළඟට අපි ඇල්කිල් හේලයිඩ්. ඇල්කිල් හේලයිඩ් කියලා කියන්නේ පුතේ කාබනික සංයෝගයක කාබන් සමග හැලජන පරමාණුවක් සම්බන්ධ වෙලා තියෙනවා නම් මේ තියෙන්නේ ක්ලෝරින් එකක්. මේ වගේ ප්‍රභේද දැන් මේක නම් ක්ලෝරින් සම්බන්ධ නිසා ඇල්කිල් ක්ලෝරයිඩයක් කියලා අපි ගන්නෙ. හරි. අපි ගත්තොත් මෙහෙම CH3Br වගේ එකක් සම්බන්ධ වුණොත් අපි යාට කියන්නේ ඇල්කිල් බ්‍රෝමයිඩයක් කියලා. පොදුවේ හැලජනයක් සම්බන්ධ වෙනවා නම් අපි ඒගොල්ලන්ට කියනවා පුතේ ඇල්කිල් හේලයිඩ් කියලා. හරි? ඒ විතරක් නෙමෙයි ඔයාට මතකයි මේ මෙන්න මේ වගේ ඇලිපැටික කාණ්ඩ වගේම ඇරෝමැටික කාණ්ඩ වලටත් ඔය හැලජන සම්බන්ධ වීම නිසා ඇල්කිල් හේලයිඩ් ගොඩ නැගෙන්න පුළුවන්. මේකට අපි නමක් කියනවා ක්ලෝරෝ බෙන්සීන් කියලා. එතකොට මේ වර්ගයේ සංයෝගයත් අපි හඳුන්වන්නේ ඇල්කිල් හේලයිඩ් කියලා.
අපි ඇල්කිල් හේලයිඩ් වලින් පස්සේ ඇල්කොහොල කාණ්ඩයට යමු. වේගෙන් මතක් කරන්න ළමයි. අපි ඇල්කොහොල වල ස්වභාවය කොහොමද ගත්තේ? ඔයාලට මතකයි OH කියන ක්‍රියාකාරී කාණ්ඩය සම්බන්ධ වෙනවා නම් කාබන් ප්‍රභේදයකට මේ වගේ නේද? CH2 මෙතනින් එහා පැත්තේ සම්බන්ධ වන ප්‍රභේදය අපිට අදාළ නැහැ. මෙන්න මේ ක්‍රියාකාරී කාණ්ඩය තමයි අපි ඇල්කොහොල කියලා සලකන්නේ. හරි? ඇල්කොහොල. ඊළඟට ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝගයක් විදිහට ඔයාලට හුරු පුරුදු සංයෝගයක් කාබොක්සිලික් අම්ල මේ වගේ නේද? මේ වගේ කාබොක්සිලික් අම්ලයක ක්‍රියාකාරී කාණ්ඩය මම highlight කරගන්නවා මේ විදිහට. C ද්විත්ව බන්ධන ඔක්සිජන් එකයි OH කාණ්ඩයයි තියෙනවා නම් මේ ප්‍රභේදයේ කවුරුණත් අපිට අදාළ නැහැ. එතකොට මෙතන බෙන්සීන් වලයක් තිබුණා කියලා ගැටලුවක් නැහැ. හරි? C ද්විත්ව බන්ධන O එකයි OH එකයි තියෙනවා නම් අපි ඒ වගේ ප්‍රභේද හඳුනා ගන්නවා කවුරු කියලාද? කාබොක්සිලික් අම්ල කියලා. ඔන්න ඔය විදිහට ක්‍රියාකාරී කාණ්ඩ හඳුනා ගන්න හැකියාව ඔයාලට තියෙන්න ඕනේ. ඒ නිසා මේවා ගැන පොඩ්ඩක් නැවත පුනරීක්ෂණය කරන්න. ඒවා ක්‍රියාකාරී කාණ්ඩය දැකපු සැනින් ඒ මොන සංයෝගයක්ද කියලා හඳුනා ගන්න හැකියාව ඔයාට තියෙන්න ඕනේ. මම ඔය ළමයි වැඩිපුර වරද්දන තැන් කිහිපයක් එක ළඟට එකතු කරගත්තා. උදාහරණයක් එස්ටර කාබොක්සිලික් අම්ල වගේමයි හැබැයි වෙනස්. හරි. මෙන්න මෙතන මෙන්න මේ ක්‍රියාකාරී කාණ්ඩය තමයි පුතේ අපි එස්ටර කාණ්ඩය කියලා සලකන්නේ. මම highlight කරලා තියෙන්නේ ඒක. ඒතර මේ පැත්තේ දෙපැත්තට සම්බන්ධ වන ප්‍රභේදය කවුරු හරි වෙන්න පුළුවන්. උදාහරණයක් මෙතන CH3 වගේ එකක්. මෙතන මොනවා හරි ඇලිපැටික කාණ්ඩයක් CH2 CH3 වගේ එකක්. එතකොට සංයෝග වර්ගයේ දැක්කහම ඒක එස්ටරයක් කියලා හඳුනා ගන්න හැකියාව ඔයාට තියෙන්න ඕනේ. ඒකයි කාබොක්සිලික් අම්ලයකයි වෙනස ඔයා දකින්න ඕනේ. කාබොක්සිලික් අම්ලයක O එක හයිඩ්‍රජන් එකක් තියෙනවා. මෙතන ඇලිෆැටික කාණ්ඩයක් හෝ ඇරෝමැටික කාණ්ඩයක් සම්බන්ධ වෙන්න පුළුවන් එස්ටර වලදී. හරි? ඊළඟට බලන්න අම්ල හේලයිඩත් මේ වගේමයි. පොඩි කාබොක්සිලික් අම්ල වලට නිකන් සම්බන්ධයක් තියෙනවා වගේ. පුතේ OH කාණ්ඩයේ වෙනුවට මෙන්න මේ වගේ Cl එකක් සම්බන්ධ. මොකක් හරි හැලජනයක් හොඳේ. මොකක් හෝ හැලජනයක්. මේ වගේ ප්‍රභේද මෙන්න මේ ක්‍රියාකාරී කාණ්ඩය අපි නම් කරගන්නවා අම්ල හේලයිඩ. මෙතන ක්ලෝරීන් ඉන්න නිසා අපි එයාට කියන්නේ අම්ල ක්ලෝරයිඩයක් කියලා. හරි? මෙතන සම්බන්ධ වන ප්‍රභේදය ඇරෝමැටික වලයක් වුණොත් එයත් අම්ල හේලයිඩයක්ම තමයි. මෙතන බ්‍රෝමීන් සම්බන්ධ වුණොත් පුතේ අපි එයාට කියන්නේ මොකක් කියලාද? අම්ල බ්‍රෝමයිඩයක් කියලා. ඒ නිසා අපි පොදුවේ හඳුන්වනවා මේ ක්‍රියාකාරී කාණ්ඩය අම්ල හේලයිඩ කුලකයට අයිති කියලා. එතකොට කාබොක්සිලික් අම්ල එස්ටරවල අම්ල හේලයිඩ කියන ක්‍රියාකාරී කාණ්ඩවල තියෙන වෙනස්කම් ගැන හොඳ අවබෝධයක් තියාගන්න. සංයෝගයේ දැකපු සැනින් අපිට ඒක හඳුනා ගන්න හැකියාව තියෙන්න ඕනේ. අපි ඇල්ඩිහයිඩයකට යමු. සාමාන්‍යයෙන් කාබන් මේ වගේ ද්විත්ව බන්ධන ඔක්සිජන් එකක් එක්ක බලන්න මෙන්න මෙතන ඍජුවම H එකක් සම්බන්ධ වෙලා නම් හරි අපි මේ ප්‍රභේදය හඳුනා ගන්නවා පුතේ ඇල්ඩිහයිඩයක් කියලා. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ මේ කාබන්ට සම්බන්ධ විය හැකි අනෙක් ප්‍රභේදය සමහර විටක ඇල්කිල් කාණ්ඩයක් වෙන්න පුළුවන්. නැත්තම් මේ වගේ ඇරෝමැටික වලයක් වෙන්නත් පුළුවන්. මම මේ ඇඳලා තියෙන ප්‍රභේද දෙකම ඇල්ඩිහයිඩ. පැහැදිලි. ඒකත් කාබොක්සිලික් අම්ලයකින් සහ අනිත් සංයෝග වලින් වෙනස් වන ආකාරය හොඳට අධ්‍යයනය කරන්න. අන්න ඒ වෙනස්කම් දිහා හොඳට බලන්න. අපි දැන් කතා කරේ ඇල්ඩිහයිඩ ගැන. කීටෝන ඇල්ඩිහයිඩ වගේමයි කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි පොඩි වෙනස්කමක් තියෙනවා. අපි මේ වෙනස්කම් බලමු පුතේ. අපි මෙතන ඇඳලා තියෙන්නේ ඇල්ඩිහයිඩ දෙකක්.
කීටෝන එක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ විදිහට අපි ගන්න C ද්විත්ව බන්ධන ඔක්සිජන් එකයි. මේකේ දෙපස මොනවා හරි සම්බන්ධ වෙන්න පුළුවන්. මොනවා හරි කියන්නේ ඇලිෆැටික කාණ්ඩයක් හරි ඇරෝමැටික කාණ්ඩයක් හරි සම්බන්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් අපි ගමු මේකට උදාහරණ CH3 C ද්විත්ව බන්ධන O1යි CH3 කීටෝනයක් නේ CH3 C ද්විත්ව බන්ධන O1යි අපි මෙතන ගත්තොත් බෙන්සීන් වලයක් කීටෝනයක් නේ අදාළ ක්‍රියාකාරී කාණ්ඩ කොටස තියෙනවා. මේක කවුද කියලා හඳුනා ගන්න. අපි ගත්තොත් බෙන්සීන් වලයක් C ද්විත්ව බන්ධන ඔක්සිජන් එකයි බෙන්සීන් වලයක් කීටෝනයක් නේ. ඔව්. එතකොට ඇල්ඩිහයිඩ් එක තියෙන වෙනසයි කීටෝන එක තියෙන වෙනසයි හඳුනා ගන්න. මෙන්න මේ ද්විත්ව බන්ධන ඔක්සිජන් සහිත කාබන්ට කොහේ හරි තැනක හයිඩ්‍රජන් එකක් බැඳුනා නම් ඒක ඇල්ඩිහයිඩයක්. හයිඩ්‍රජන් එකක් නොබැඳී ඇල්කිල් කාණ්ඩ හරි ඇරෝමැටික කාණ්ඩ හරි බැඳෙනවා නම් ඒක කීටෝනයක්. මේ දෙකේ වෙනස්කම හොඳට අවබෝධ කරගන්න. හොඳයි. අපි එතකොට ඔය කතා කරේ ඇල්ඩිහයිඩ් කීටෝන ගැන. අපි ඊළඟට යන් ඇමයිඩ් ගැන. ඒකත් මේවට පොඩි සම්බන්ධයක් තියෙනවා වගේ අදහසක් එයි. බලන්න. C ද්විත්ව බන්ධන ඔක්සිජන් තියෙනවා හොඳේ. ඇමයිඩ් එක මේ කාබන්ට ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා පුතේ NH2 කාණ්ඩයක්. මේ වගේ. ඒතර මේ පැත්තේ තියෙන කොටස ඇලිෆැටික කාණ්ඩයක් හෝ ඇරෝමැටික කාණ්ඩයක් වෙන්න පුළුවන්. හොඳින් අධ්‍යයනය කරන්න මේ ද්විත්ව බන්ධන ඔක්සිජන් එකත් එක්ක NH2 කාණ්ඩයක් තියෙන ප්‍රභේද තමයි අපි ඇමයිඩ් කියලා සලකන්නේ. මෙතන ඇලිෆැටික කාණ්ඩයක් හෝ ඇරෝමැටික කාණ්ඩයක් වෙන්න පුළුවන්. අපි ඇමයිඩ් ගැන කතා කරේ. ඒකම ළමයි විශේෂයෙන්ම අඩු අවධානයක් යොමු කරන තැනක් තමයි මම ඒක නිසා මේක හයිලයිට් කරගන්නවා. ඊතර කියලා කියන්නේ ඇල්කොහොල වලට වඩා වෙනස්. ඔක්සිජන් පරමාණුව වටේට මොනවා හරි ඇල්කිල් කාණ්ඩ දෙකක් බැඳෙන්න පුළුවන්. මෙයාගේ එක සරවලට හානියක් නෑ ළමයි. ඒ වගේම ඔයාට මතකයි මේ එක පැත්තක ඇල්කිල් කාණ්ඩයක් වගේම මේ පැත්තේ ඇරෝමැටික වලයක් තියෙන්නත් පුළුවන්. මේවත් ඊතර. එතකොට මේ ඔක්සිජන් පරමාණුව වටේට හොඳට බලන්න ඇරෝමැටික වලයන් දෙකක් මේ විදිහට සම්බන්ධ වුණත් මේවා අපි සලකන්නේ ඊතර කියලා. ඊතර අනිත් ඔක්සිජන් අන්තර්ගත සංයෝග වලින් වෙනස් වෙන විදිහ බලන්න. ඒක ඇල්කොහොල වලට පොඩ්ඩක් සමරූපී වගේ වුණාට වෙනස් නැහැ. මෙතන H එකක් තිබ්බනම් ඇල්කොහොලයක්. ඇල්කිල් කාණ්ඩයක් හෝ ඇරෝමැටික කාණ්ඩයක් වීම නිසා මේක ඊතරයක් වෙලා තියෙනවා. හරි. ඊතර ගැන පොඩි අවබෝධයක් තියෙනවා. දැන් බලන්න ළමයි අපි මෙන්න මේ හඳුනාගත්ත කොටස ඇරෝමැටික වලය ඒකට අපි නමක් දුන්නා බෙන්සීන් කියලා නේද? අපි ඉදිරියේදී ඒක ගැන විශේෂයෙන් කතා කරනවා. මේ තියෙන්නේ බෙන්සීන්. බෙන්සීන් කියන ක්‍රියාකාරී කාණ්ඩය ගැන පොඩි අවබෝධයක් තියාගන්න. අපිට හැම වෙලේම වගේ එක හමු වෙන සංයෝගයක්. හරි. දැන් පොඩ්ඩක් අපි වේගයෙන් පුනරීක්ෂණය කරගෙන යන ගමන් ඔක්සිජන් අන්තර්ගත සංයෝග ගැන විශේෂයෙන් කතා කරේ. මේවා පොඩි ඉතාසුළු වෙනස්කම් තියෙනවා. ඒවා ගැන හොඳින් අධ්‍යයනය කරන්න. හරි. හොඳයි. අපි ඊළඟට පීනෝල් ගන්නවා පුතේ. පීනෝල් වල විශේෂත්වය තමයි අර ඇල්කොහොලේ වගේ තියෙන OH කාණ්ඩය කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා පුතේ ඇරෝමැටික වලයකට. මේ OH කාණ්ඩය කෙලින්ම ඇරෝමැටික වලයකට සම්බන්ධ වෙලා නම් අපි ඒ වගේ ප්‍රභේද හඳුනා ගන්නවා පීනෝල. එහෙම නැත්නම් පීනෝලික සංයෝග කියලා. මේ වගේ සංයෝග අපි හඳුනාගන්නේ පීනෝලික සංයෝග කියලා. හරි. හොඳයි. මේ ඕගනික් වල අවසාන ඒකකවලදී අපිට හමු වෙනවා
නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග. ඒකෙදි විශේෂයෙන්ම හමුවන සංයෝග වර්ගයක් තමයි ඇමීන කියලා කියන්නේ. වේගෙන් මතක් කරන්න පුතේ. ඇමීන වල විශේෂත්ව CH3, CH2, NH2 වගේ. ඇමෝනියා වල හයිඩ්‍රජන් එකක් වෙනුවට ඇල්කිල් කාණ්ඩ එකයි. ඒකට අපි කියනවා ප්‍රාථමික ඇමීනයක්. ඇමෝනියා වල හයිඩ්‍රජන් පරමාණු දෙකක් වෙනුවට මේ වගේ ඇල්කිල් කාණ්ඩ දෙකයි ඇමීනයක්. අපි මේකට කියන්නේ පුතේ ද්විතීයික ඇමීනයක් කියලා. මතකයි ඔයාලට. ඇමෝනියා වල හයිඩ්‍රජන් පරමාණු සියල්ලම අයින් වෙලා ඒවා වෙනුවට ඇලිෆැටික හරි ඇරෝමැටික හරි වලයන් සම්බන්ධ වෙලා තියෙනවා නම් කොටස් සම්බන්ධ වෙලා තියෙනවා නම් මේ එයාව අපි හඳුන ගන්නවා තෘතීයික ඇමීනයක් කියලා. මෙහෙම ඒවත් හම්බ වෙනවා. හරි? අපි ගත්තොත් මේ වගේ පොඩ්ඩක් බලන්න මේකේ විශේෂත්වය. පුතේ මෙයාගේ නයිට්‍රජන් මත තිබිච්ච එකසර ඉලෙක්ට්‍රෝන යුගලේ නැහැ. මේ වගේ ඇල්කිල් කාණ්ඩ හතරක් සම්බන්ධ වෙලා අයනයක් තියෙන නිසා අපි මේවට කිව්වා ඔයාලට මතක ඇති චාතුර්ථ ඇමෝනියම් මෙතන ධන අයනයේ විතරක් තියෙන නිසා අපි යාට කිව්වා අයනය කියලා නේද? මේ නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග. එතකොට ඔයාලට මතකයි අපි මේ වගේ ගත්තොත් බෙන්සීන් වලයකට කෙලින්ම NH2 කාණ්ඩයක් සම්බන්ධ වෙලා නම් අපි ආව වෙනම අධ්‍යයනය කරා ඇනිලීන් කියලා. මේ අපි කතා කරේ නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග වල විශේෂත්වය. හරි? ආයි අපිට හමු වෙනවා ජීව විද්‍යාව ඒකකවලත් අපිට හමු වන විශේෂ අවස්ථාවක් තමයි පුතේ ඇමයිනෝ අම්ල කියලා කියන්නේ. ප්‍රෝටීන වල තැනුම් ඒකකය නේද? ඒකේ මේ කාබන් වටේට මේ වගේ කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනවා ළමයි. NH2 කාණ්ඩයක් තියෙනවා. හරි? එයාට හයිඩ්‍රජන් එකක් සම්බන්ධ වෙන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන කාණ්ඩය මොකක් හෝ කාණ්ඩයක්. මේ කාණ්ඩය වෙනස් වීම නිසා තමයි ඇමයිනෝ අම්ල වර්ගය වෙනස් වෙන්නේ. මේ ඇමයිනෝ අම්ලයක ව්‍යුහය. අපි අවසානයේට තෝරගත් එතකොට ඇමයිනෝ අම්ල දැන් ඔයාලට වේගයෙන් පුනරීක්ෂණය වෙන්න ඕනේ, මතක් වෙන්න ඕනේ. අපි විෂය නිර්දේශය ඇතුළේ ඉගෙනගත්ත කාබනික සංයෝගවල තිබිච්ච ක්‍රියාකාරී කාණ්ඩ කොටස් ටික තමයි අපි මේ අධ්‍යයනය කළේ. හරි. දැන් මේ පාඩමේදී විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා ළමයි. අපි කාබනික සංයෝග ලියද්දී විවිධ කෙටි ක්‍රම භාවිතා කරනවා. ඔයා මේක දන්නවා? වේගයෙන් මතක් කරන්න. හරි? අපි මෙහෙම මේ වගේ එකක් නේ. බලන්න පුතේ මේ කොටස මේ CH3 කියන කොටස මෙතන මොකක් හෝ සම්බන්ධ වෙන්න පුළුවන්. මෙයාව අපි ප්‍රදර්ශනය කරනවා CH3 විදිහට මේ වගේ. හරි? එතකොට මේ වගේ තිබුණොත් අපි ලියා ගන්න පහසු වෙන විදිහට මතක් කරන්න. අපි මේක ලියාගත්ත පුතේ CH3 එකයි නේද? CH2 එකයි කියලා. දැන් ඔයාලට මතක් වෙනවා මේ ඉතිල් කාණ්ඩය. එහෙම නැත්නම් මේක ලියන්න පුළුවන් කාබන් 2යි හයිඩ්‍රජන් 5යි විදිහට මේ වගේ කෙටි කරලා ලියන්නත් පුළුවන්. හරි? එහෙම අවස්ථා දෙකක් ඔයාලට තිරේත් හම්බ වෙනවා. ඊළඟට බලන්න අපි මේ වගේ සංයෝගයක් තෝරගත්තොත් CH3 CH2 එකයි මෙන්න මෙතන CH3 එකක් තියෙනවා දාමයට සම්බන්ධ වෙලා. මේක අපිට මේ වගේ භාවිතාවන අවස්ථා තියෙනවා. විභාගයේදී ඒගොල්ලෝ ව්‍යුහ ඉදිරිපත් කරන්නේ විවිධ ක්‍රමවලට. ඒ නිසා මේවා අධ්‍යයනය කරලා තබා ගැනීම වැදගත්.
දැන් මම මේක මේ විදිහට එළියට ගන්නවා. මෙන්න මෙතන CH එකයි පුතේ. ඒක එයාට එල්ලිලා ඉන්නවා CH3 කාණ්ඩයක්. මම ඒක වරහණකින් නිරූපණය කළා. හරි? වෙනස් වෙච්ච තැන මම දැම්මා. අපිට මේ විදිහට මෙයා නිරූපණය කරන්නත් පුළුවන්. පැහැදිලි? අපි ඒ වගේම මෙවැනි සංයෝගයක් බලමු. CH3 CH1යි මෙන්න මෙයාට CH3 කාණ්ඩයයි CH2 CH2. දැන් බලන්න පුතේ අපිට මේක නිරූපණය කරන්න පුළුවන් මෙහෙම මේ කාබන්ට CH3 කාණ්ඩ දෙකක් තියෙනවා. පුතේ මම වෙනස් වෙච්ච එක රතු පාටින් ගත්තේ. CH3 කාණ්ඩ දෙක මේ විදිහට සංකෝචනය කරලා ලිව්වා නේද? මෙතන CH එකයි ඉතුරු ටික පුරුදු විදිහට ලියාගෙන යනවා. ඔය වගේ ලියන්න පුළුවන්. පැහැදිලි? අන්නේ තැන් ගැනත් පොඩි අවබෝධයක් තියාගන්න. අපි ඒ වගේම උදාහරණයක් ගමු CH3. මේවා කාබනික රසායන විද්‍යාවේදී පසුගිය ප්‍රශ්න අධ්‍යයනය කරද්දී ඔයාලට හමු වෙයි. මේක නිරූපණය කරන්න පුළුවන් විදිය කියන්න මට. CH3 කාණ්ඩ තුනක් අපි ඒක වෙනස් විදිහකට පෙන්නමු. CH3 කාණ්ඩ තුනක් සම්බන්ධ වෙලා ඉන්නවා කාටද? කාබන් පරමාණුවකට. ඉතුරු ටික වෙනසක් නැහැ නේද? CH2 එකයි CH3 එකයි. ඔය විදිහේ ව්‍යුහයන් අධ්‍යයනයේ පහසුව සඳහා අපි මේ වගේ දේවල් කරනවා. අපි වැඩිපුරම භාවිතා වන දෙයක් තමයි පුතේ බෙන්සීන් කියලා තියෙන්නේ. හොඳින් බලන්න. ඒක ඇතුලේ කාබන් පරමාණු 6යි. මේ තියෙන්නේ කාබන් පරමාණු 6. මෙයාගේ ඇත්තම ව්‍යුහය අපි ඉදිරියේදී අධ්‍යයනය කරමු. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි සලකනවා මේගොල්ලන්ගේ එකක් කැර එකක් ද්විත්ව බන්ධන තියෙනවා කියලා. ඇත්තට මෙහෙම නෑ. ඒ තියෙන ඉලෙක්ට්‍රෝන වලාවක් කියලා ඔයා දන්නවා. හැබැයි අපි ව්‍යුහය නිරූපණය කරද්දී මෙහෙම අදිනවා. කාබන් වල සංයෝජතා සම්පූර්ණ වෙන්න මේ ව්‍යුහය ගොඩ නැගුවාම හොඳින් බලන්න මෙයාට හැම කාබන් එකකටම ප්‍රමුඛත්වයේ වැඩි එක්කෙනාට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. මෙයානේ ශ්‍රේණියේ උඩම ඉන්නේ. කාබොක්සිලික් අම්ලයක්. හරි. ඒතර මේ දෙන්නට සිද්ධ වෙනවා ආදේශ කාණ්ඩ වෙන්න. මේ ආදේශ කාණ්ඩයක්. මේක ආදේශ කාණ්ඩයක්. පුතේ මෙයා තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. ඔන්න ඔය විදිහට සංයෝගයක් දුන්නහම ඒක මොන කුලකයට අයත්ද කියලා දැන ගැනීම සඳහා මේ ශ්‍රේණිය පිළිවෙලට මතක තබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. හරි? හොඳයි. දැන් ඔයාලට කාබනික සංයෝගයක් දුන්නහම ඒක කාබොක්සිලික් අම්ලයක්ද, ඇමයිඩයක්ද, ඇල්කොහොලයක්ද, ඒ සංයෝගයට යොදන්න ඕනේ නම මොකක්ද කියලා අවබෝධයක් තියෙනවා. ඒක තමයි ඔයාලට ඔය තිරේ දිස්වන වගුවේ නිරූපණය වෙන්නේ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ 9. පැහැදිලි? හරි. අපි මම දෙවෙනියට ගියා. මේ තියෙන කාබන් දාමය. හරි. කාබන් දාමය හොයාගනිද්දී අනිවාර්යයෙන්ම දැන් මෙතනින් එහාට අපි අධ්‍යයනය කරන නීති එහෙම නැත්නම් අපි අනුගමනය කළ යුතු පිළිවෙල අනිවාර්යයෙන්ම වැදගත්. හරි? අපි බලමු මේ කරුණු මොනවද කියලා සහ ඒවයි ප්‍රායෝගික යෙදීම් අධ්‍යයනය කරමු. හොඳයි. හරි. පළවෙනි එක තමයි පුතේ ප්‍රධාන කාබන් දාමය සන්තතික කාබන් පරමාණු විය යුතුයි. ඔයාලට පේන්න සංයෝගයක් තියෙනවා. CH3 CH2 එකයි නේ? මෙතන මං හිතන්නේ කාබන් ද්විත්ව බන්ධනයක් තියෙනවා. CH එකයි. මෙතන කාබන් එකයි. දැන් ඔයා හඳුනගෙන ඉන්නවා මේ කවුද කියලා නේද? මෙතන CH2 කාණ්ඩයයි CH3 කාණ්ඩයකුයි තියෙනවා. right.
දැන් කාට හරි ගැටලුවක් එන්න පුළුවන්. මේක ඇතුලේ සංයෝගයේ කාබන් 6 දෙනෙක් හිටියට එකිනෙකට අඛණ්ඩව බැඳිලා ඉන්නවා මෙන්න මෙහෙම කාබන් පරමාණු 4ක් ඔක්සිජන් වලින් වෙන් වෙලා මෙතන කාබන් පරමාණු 2ක් ඉන්නවා. එතකොට පුතේ මේ කාබන් 6 සන්තතිකව බැඳිලා නැහැ. ඔක්සිජන් හරහා කාබන් දාමේ කැඩිලා. හරි? කවුරු හරි කාබන් දාමයක් තෝරනවා නම් අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි මේ වගේ සන්තතික කාබන් දාමයක්. පළවෙනි නීතිය අනුපිළිවෙල වැදගත්. මුලින්ම කළ යුත්තේ සන්තතික කාබන් පරමාණු ටික හොයා ගැනීම. මෙයක් දාමයක් මේකත් දාමයක්. දැන් ගැටලුවා. කොයිකද අපි තෝරගන්නේ? පුතේ වැඩිපුරම ඉන්න ගාන තෝරගන්න ඕනේ. හරි. එහෙනම් මුලින්ම කළේ මොකක්ද? වාට මතකයි කාබන් දාමය සන්තතික කාබන් පරමාණු වලින් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. දෙවන නීතිය හරි බලන්න අපිට තියෙනවා ඇල්කොහොලයක්. මම මේ දෙවෙනි නීතිය අධ්‍යයනය කරන්නේ CH3 CH2 මෙතන OH එකක් තියෙනවා පුතේ. මෙයාට H එකකුත් තියෙනවා. CH3 එකයි. ඊළඟට තියෙනවා කාබන් 4ක් තියෙන කාබොක්සිලික් අම්ලයක්. බලන්න ඔයාලට තිරේ දිස්වන සංයෝගය කාබොක්සිලික් අම්ලයක් සේද්විත්ව බන්ධන O1යි OH එකයි. right. දෙවෙනි නීතිය විදිහට අපි හඳුනගන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කාබන් දාමයේම කොටසක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කාබොක්සිලික් කාණ්ඩය. හරි? මේ තියෙන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. මොකක්ද මේ දෙකේ වෙනස? මේ තියෙන්නේ කාබන් දාමය. හරි? මේ තියෙන්නේ යාගේ සන්තතික කාබන් දාමය. බලන්න වෙනස. ක්‍රියාකාරී කාණ්ඩය දාමයේම කොටසක්. පැහැදිලි? ක්‍රියාකාරී කාණ්ඩය දාමයේම කොටසක් නෙමෙයි. දාමයට සම්බන්ධ වෙච්ච වෙනත් කාණ්ඩයක්. ඔය විදිහට ආකාර දෙකක් තියෙනවා. මේක ගැනත් ළමයින්ගේ අවධානය අඩුයි. ඒක දෙවෙනි නීතිය විදිහට අපි සලකන්න ඕනේ. මොකක්ද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කාබන් දාමයේ කොටසක් හරි ප්‍රධාන දාමයට සම්බන්ධ වෙලා හරි තියෙන්න ඕනේ. හරි? තුන්වෙනි නීතිය බලන්න මේ දීලා තියෙන සංයෝගයේ දිහා බලන්න පුතේ CH එකයි CH2 එකයි මෙතන අපි ගත්තොත් කාබන් ඉන්නවා CH2 එකයි right එතනින් එහාට අපි ගත්තොත් ඔව් කාබන් දෙකක් තියෙනවා නේද කාබොක්සිලික් කොටසකුත් එක්ක නීතිය මොකක්ද කියලා බලන්න අවශේෂ කාණ්ඩ ඉන්නවනම් ඔන්න දැන් අවුලක් මොකක්ද අවශේෂ කාණ්ඩ කියන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හොයාගත්තා කාබොක්සිලික් කෑල්ලක් නේ දැන් පොඩි ගැටලුවක් කාට හරි කාබන් දාමය මෙන්න මේක කියලා තෝරන්න පුළුවන් මේ මං කළු පාටින් තෝරපු එක කවුරු හරි හිතනවා නෑ ඒක නෙමෙයි හරි කාබන් දාමය මේ කළු පාටින් තෝරපු තීරුව නෙමෙයි එයා මෙන්න මේක තෝරගන්නවා මේක දැන් ප්‍රශ්නයක් කොයිකද ඇත්තම කාබන් දාමය ඔයාට මේ කහ පාටින් වගේ තෝරපු කාබන් දාමය ගත්තොත් 1 2 3 4 5 6ක් මේක ඇතුලේ ඉන්නවා කාබන් 6ක් තියෙනවා නේද කාබන් 6ක් තියෙනවා 1 2 3 4 5යි කළු පාටින් තෝරාගත්ත කොටසේ කාබන් තියෙන්නේ 5යි දැන් මොකක්ද තෝරන්න ඕනේ පුතේ තුන්වෙනි නීතිය තමයි කාබන් වැඩිපුර තෝරන එක නෙමෙයි මොකක්ද අවශේෂ කාණ්ඩයක් තියෙනවා නම් අන්න අලුත් වචනයක් අවශේෂ කාණ්ඩ ඒකට තව නමක් භාවිතා වෙනවා අතිරේක කාණ්ඩ මොනවද මේ අතිරේක කාණ්ඩ
පුතේ අවශේෂ කාණ්ඩ අතිරේක කාණ්ඩ කියලා කියන්නේ කාබන් කාබන් ද්විත්ව බන්ධන එහෙම නැත්නම් ත්‍රිත්ව බන්ධන. කාබන් කාබන් අතර තියෙන්න පුළුවන් ද්විත්ව බන්ධන වලට එහෙම නැත්නම් කාබන් කාබන් අතර තියෙන ත්‍රිත්ව බන්ධන වලට තමයි අපි මේ අවශේෂ කාණ්ඩ කියලා කියන්නේ. ඒවා තියෙනවා නම් කොහේ හරි අනිවාර්යයෙන් මේක ප්‍රධාන දාමය ඇතුලේ තිබිය යුතුයි. එහෙනම් මේක තමයි ප්‍රධාන දාමය. මේ කහපාට දාමය අපි වැරදි. කවුරු හරි කාබන් දාමය තෝරද්දී මෙන්න මේ කළු පැහැති දාමය තමයි තෝරාගත යුත්තේ. පැහැදිලි. අවශේෂ කාණ්ඩ තියෙනවා නම් සංයෝගය ඇතුලේ අනිවාර්යයෙන්ම දාමය ඇතුළට ඒ අවශේෂ කාණ්ඩය ඇතුළත් විය යුතුමයි. හරි. දැන් බලන්න. මෙහෙම එකක් තියෙනවා CH3. ඔයාලට ඊළඟට දීලා තියෙන සංයෝගය හොඳින් අධ්‍යයනය කරන්න. ඒක ඇතුලේ CH1යි. මෙන්න මෙතන පොඩ්ඩක් නිවැරදි කරගන්න. මෙතන කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් තිබිය යුතුයි. මෙතන CH2 එකකුයි CH3 එකකුයි තියෙනවා. නේද? අවසානයේ මෙතන කාබොක්සිලික් අම්ලයක් තියෙනවා. right. මට උදව් කරන්න. අපි කාබොක්සිලික් අම්ලයක් තිබුණේ. මේ තියෙන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. කවුරු හරි තෝරනවා මෙන්න කාබන් දාමයක් එයාට හම්බ වෙනවා. ඒක ඇතුලේ අර අවශේෂ කාණ්ඩය තියෙනවා මේ ද්විත්ව බන්ධනය තියෙනවා. 1 2 3 4 5 6යි කාබන් පරමාණු 6ක් තියෙනවා මේ දාමයේ. හරි. හොඳයි. ඊළඟට කවුරු හරි තෝරනවා නෑ ඒක නෙමෙයි. මෙන්න මේ මම රතු පාටින් තෝරන එක තමයි කාබන් දාමය කියලා. ඒක 1 2 3 4 5යි. කාබන් පරමාණු 5යි තියෙන්නේ පුතේ. අන්න දැන් අවශේෂ කාණ්ඩයත් මේ දාමයන් දෙක ඇතුළටම තියෙනවා. එහෙම වෙලාවට බලන්නේ අපි උපරිම කාබන් පරමාණු ගාණක් දාමයට දෙන්න ඕනේ. එතකොට මෙන්න මේ කාබන් 6ක් තෝරාගත්ත කොටස තමයි ප්‍රධාන කාබන් දාමය කියලා අපි ගත්තේ. පිළිවෙල වැදගත්. මේ දෙක මාරු වුණොත් වැඩේ ගැටලුවක්. ඇයි? ළමේ කොළුවේ තියාගෙන හිටියොත් උපරිම කාබන් පරමාණු ගාණක් දාමය ඇතුළට එන්න ඕනේ කියලා ළමයා තෝරන්නේ මේක. හරි? ඒක නෙමෙයි නීති පිළිවෙල ගියාම පිළිවෙලට අධ්‍යයනය කරාම තුන්වෙනි නීතිය විය යුත්තේ අවශේෂ කාණ්ඩ තියෙනවා නම් ඒවා දාමය ඇතුළට එන්න ඕනේ. ඊට පස්සේ තමයි උපරිම කාබන් ගාණ හොයන්නේ. පැහැදිලි? හොඳයි. කාබන් දාමය තෝරද්දී අවසාන නීතිය දැන් මේ ටික හොඳින් මතකයි ඔයාලට. නාමකරණයේදී ළමයි ගොඩක් වරද්දන තැනක් තමයි මම ඔය highlight කරලා පෙන්නුවේ. 3 වෙනි සහ 4 වෙනි නීතිය ළමයි වරද්දනවා. ඊළඟට දැන් කතා කරන 5 වෙනි නීතිය. මේ සංයෝගය බලන්න පුතේ. CH3 CH2 එකයි. මම පොඩ්ඩක් විශාලව මේ සංයෝගය අඳිනවා. මෙතන CH1යි. මෙයාට Br කාණ්ඩයක් තියෙනවා. ඒ වගේම CH2OH කාණ්ඩයක් තියෙනවා මෙතන. right. හොඳයි. ඊතුරු කොටස් ටික බලමු අපි. මෙතන H1යි. right. sorry CH3 එකයි. මෙතන CH2 එකයි. ඊළඟට කාබන් දෙකකුයි. ඔයාලට තිරේ පේන ව්‍යුහය පොඩ්ඩක් අපි අඳගමු. කාබොක්සිලික් අම්ලයක් තියෙන්නේ නේද? හොඳයි. දැන් මම අර නීති ටික බලාගෙන යනවා. මෙන්න ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. හරි. මට මේ වගේ දාමයක් තෝරගන්න පුළුවන්. මෙන්න කාබන් දාමය මම තෝරනවා. තාම ඉවර නෑ. පල්ලෙහාට ගියා. මෙතනක් තියෙනවා කාබන් දාමය. අවශේෂ කාණ්ඩ නෑ පුතේ. අවශේෂ කාණ්ඩ නෑ. ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නෑ. 1 2 3 4 5යි. කාබන් පරමාණු සංඛ්‍යාව 5ක් තියෙනවා. හරි.
කවුරු හරි තෝරනවා නෑ ඒක නෙමෙයි මෙන්න මේකයි කාබන් දාමය කියලා. 1 2 3 4 5 ඒක ඇතුළෙත් කාබන් පරමාණු 5ක් තියෙනවා. මේ වගේ සියුම් තැන් විභාගෙදි පරීක්ෂා කරන්න පුළුවන්. දැන් කාබන් දෙකෙන් කොයිකද හරි ගැටලුවක්. මේ රතු පාට අංකණය කරද්දී ඒක ඇතුලේ ආදේශකාණ්ඩ 1යි 2යි නේද? මේකත් ආදේශකාණ්ඩයක් 3යි. රතු පාට අංකන ක්‍රමේදී කාබන් 5ක් තියෙනවා පුතේ. ආදේශකාණ්ඩ කීයක් තියෙනවද? අවසාන නීතිය තමයි ඒක. ආදේශකාණ්ඩ 3යි. කළු පාට අංකනයේදී මේ කාබන් 5ක් තියෙනවා. මෙන්න මේක විතරයි ආදේශකාණ්ඩය. ඔයාලට පේනවා මේ කළු පාට දාමයට ආදේශ වෙලා ඉන්නේ මෙන්න මේ සමස්ත කොටස විතරයි. ඒ මුළු කොටසම කාබන් දාමයක් කියලා තමයි ගන්න වෙන්නේ. ආදේශකාණ්ඩයක් කියලා. ඒතර මේකෙදි කාබන් 5ක් තිබ්බට එයාගේ ආදේශකාණ්ඩ කීයද පුතේ? ආදේශකාණ්ඩ 1යි. එහෙනම් නිවැරදි අංකණය කවුද? නිවැරදි කාබන් දාමය තෝරද්දී මේ රතු පාට කාබන් දාමය තමයි නිවැරදි. මොකද්ද සම්බන්ධය? ඔව් සම්බන්ධතාවය තමයි ප්‍රධාන කාබන් දාමය සැලකුවාම ඒක ඇතුළට ඒ ප්‍රධාන දාමයට අර උඩින් කතා කරපු නීති 4ම එකඟ නම් අවසාන නීතියට යනවා උපරිම ආදේශකාණ්ඩ ගාණක් තියෙන්න ඕනේ. පැහැදිලි? දැන් ඔය ඔක්කොම අමතක කරලා මේක මුලට ගත්තොත් වැරදි ඈ. ඒ නිසා පිළිවෙල හරි අවධානයෙන් මතකයේ තියාගන්න. බහුතරයක් අය වරද්දන නීති 3ක් තමයි මම ඔය විස්තර කරේ. 3 වෙනි එක, 4 වෙනි නීතිය සහ 5 වෙනි නීතිය. ඒ අවධානයෙන් බලන්න. හරි? හොඳයි. අපි ක්‍රියාකාරී කාණ්ඩය හඳුනාගත්තා. කාබන් දාමය හඳුනාගත්තා. දැන් ආදේශකාණ්ඩ කාබන් දාමය නම් කරන විදිහ පොඩි අවධානයක් ගමු. මෙහෙමයි. කාබන් පරමාණු සංඛ්‍යාව අනුව තමයි අපි කාබන් දාමය නම් කරන්නේ පුතේ. මම මේක අයින් කරගමු. කාබන් දාමය නම් කරද්දී මේ කාබන් දාමය නම් කරද්දී මම මෙතන තව පොඩි සැකිල්ලකට යනවා. මේක හැඩ ගැහෙන්න ඕනේ මේ විදිහට. හරි? කාබන් දාමයට එකතු වෙන්න ඕනේ පුතේ. හරි? තව නමක්. ඒ තමයි අවශේෂ කාණ්ඩයේ නම. අවශේෂ කාණ්ඩේ නැත්තම් ඒකේ නමක් දාන්න ඕනේ. අවශේෂ කාණ්ඩයේ නම එකතු වෙන්න ඕනේ. මෙන්න මේ දෙකේම එකතුව තමයි කාබන් දාමය නම් කරනවා කියලා කියන්නේ. කාබන් පරමාණු සංඛ්‍යාව එකක් නම් එයාට යොදන නම තමයි මෙත් කියලා කියන්නේ. කාබන් දාමයේ කාබන් පරමාණු 1යි නම් එයාට යොදන නම තමයි පුතේ මෙත් කියලා කියන්නේ. අවශේෂ කාණ්ඩයක් නැතිනම් එයාට යොදන නම තමයි ඒන් කියලා කියන්නේ. නම එකතු වුනහම මෙතේන් වෙනවා. කාබන් දෙකක් නම් එයාට කියන්නේ ඒ කාබන් දාමයට කියන්නේ එත් කියලා. අවශේෂ කාණ්ඩයක් නැතිනම් එයාට ඒන් කියන ප්‍රත්‍යය එකතු කළ යුතුමයි. එතේන් කාබන් 3ක් තියෙනවා නම් අපි එයාට යොදන නම ප්‍රොප්. අවශේෂ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැතිනම් අපි එයාට යොදන්නේ ඒන් කියලා. ප්‍රොපේන්. කාබන් 4ක් තියෙනවා නම් බියුට් කියන ප්‍රත්‍යය එකතු කරනවා. අවශේෂ කාණ්ඩ නැතිනම් එයාට කියන්නේ ඒන් කියලා. දැන් අවශේෂ කාණ්ඩ කියන්නේ ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන. කාබන් 5යි නම් පෙන්ට් කියලා නම් වෙන්න ඕනේ. එයාගේ අවශේෂ කාණ්ඩ නැතිනම් අපි යාට ඒන් කියන ප්‍රත්‍යය එකතු වෙන්න ඕනේ. නම එකතු වුනහම පෙන්ටේන් වෙනවා. කාබන් 6යි නම් පුතේ හෙක්ස් කියලා නම් වෙන්න ඕනේ. අවශේෂ කාණ්ඩ නැතිනම් ඒන් කියලා නම් වෙන්න ඕනේ.
දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා අවශේෂ කාණ්ඩය තිබ්බනම් මොන වගේද? අවශේෂ කාණ්ඩය ද්විත්ව බන්ධනයක් නම් ඊන් කියලා නම් වෙන්න ඕනේ. අවශේෂ කාණ්ඩය ත්‍රිත්ව බන්ධනයක් නම් අයින් කියලා නම් වෙන්න ඕනේ. මේවා දිගින් දිගටම යනවා. අවශේෂ කාණ්ඩයක් නැතිනම් මේ දාමයට ඒන් කියන ප්‍රත්‍ය එකතු වුණා. අවශේෂ කාණ්ඩයේ ද්විත්ව බන්ධනයක් නම් ඊන් කියන ප්‍රත්‍ය එකතු වෙනවා. අවශේෂ කාණ්ඩයේ ත්‍රිත්ව බන්ධනයක් නම් අයින් කියන ප්‍රත්‍ය එකතු වෙනවා. එතකොට මේකේ ත්‍රිත්ව බන්ධනයක් තිබ්බනම් කොහොමද කියන්නේ? ඒත් ධන අයින් එතයින්. පැහැදිලි? ඔය විදිහට කාබන් දාමේ නම් කරගැනීමේ කුසලතාවයත් ඔයාලා දැනගන්න ඕනේ. හරි. මම ඊළඟට පොඩි අභ්‍යාසයක් අරගෙන තියෙනවා. බලන්න සංයෝගයක් දීලා තියෙනවා ඔයාට කාබන් පරමාණු 4ක CH එකයි ද්විත්ව බන්ධනයක් CH එකයි. මෙන්න මෙතන CH2OH කියලා දාලා තියෙනවා. right? හොඳයි. දැන් බලන්න පුතේ. මෙතන ඉන්නවා ඔව් මම මෙන්න මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මේක කියලා නම් කරගන්නම්. මේකට මම අංක දාන විදිහ අපි ඉගෙන ගන්නවා ඉදිරියේදී 3යි 4යි. හරි. කාබන් පරමාණු 4ක් තියෙන නිසා මම මේ දාමය හඳුනාගත යුතුයි පුතේ බියුට් කියලා. එයාට අදාළ අවශේෂ කාණ්ඩය නම් කරන්න ඕනේ ඊන් කියලා. අවශේෂ කාණ්ඩයක් තියෙනවා ඊන්. ඒකට අදාළ අංකය දාන්නේ මේ දෙන්නගෙන් අඩුම අංකය 2 ඊන් කියලා තමයි නම් කරන්නේ. මම මේ කාබන් දාමේ විතරයි නම් කළේ. හොඳේ. කාබන් සැකිල්ල කාබන් දාමේ නම් කරන විදිය විතරයි ගත්තේ. ක්‍රියාකාරී කාණ්ඩයම එකතු කළේ නෑ. දැන් මේක එකතු කරනවා අපි බියුට් ඉරක් 2 ඊන් කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ දෙක එළියට අරගෙන මේක ලියන්න තව විදිහක් තියෙනවා 2 බියුටීන් කියලා ලියන්නත් පුළුවන්. ඔන්න මේක ඇතුලේ ඉන්න කාබන් දාමේ නම් කරපු විදිහ. පැහැදිලි? ඔය අවබෝධය තියෙන්න ඕනේ. හරි. දැන් ඒකෙන් පස්සේ මම මේක ඇතුලේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩය මේ සංයෝගයමයි මේක ඇතුලේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩය මේකට එකතු කරන්න උත්සාහ ගන්නවා. අපිට ඇවිල්ලා තියෙන මෙයාගේ නම බියුටීන්. මේ කාබන් දාමය හරි ඒ වැඩේ ඉවරයි. ඕනේ ක්‍රියාකාරී කාණ්ඩය කෝ මේ ඉන්නේ OH. ඉක්මනට අර ලිස්ට් එක මතක් කරන්න. මෙයාට දාපු නම ඕල් නේද? මේ ඕල් එක හිටියේ පළවෙනි කාබන් උඩ. එහෙනම් මෙයාට එකතු වෙනවා 1 ඕල්. හරි? හරි. මතක තියාගන්න මේ ක්‍රියාකාරී කාණ්ඩයේ වවල් එකකින් නම් ඉවර පටන් ගන්නෙ අවශේෂ කාණ්ඩවල තිබිච්ච ඊ අකුර අයින් වෙනවා. මේ ඊ අකුර අයින් වෙන්න ඕනේ. මේ ඊ අකුර අයින් වෙන්න ඕනේ. එහෙම එක තැනක් ඔයා දැක්කා. වවල් අකුරක් නැති. දැන් මතක් කරන්න. නයිට්‍රයිල් නේද? මම ඒක එවලේ highlight කරලා පෙන්නුවා. මේකට විතරක් නම් කරද්දී නැවත කියනවා නයිට්‍රයිල් ක්‍රියාකාරී කාණ්ඩේ නම් කරද්දී ඊට කලින් යෙදෙන ඊ අකුර ඉවත් වෙන්නේ නැහැ. අනිත් ක්‍රියාකාරී කාණ්ඩ 8ම නම් කරද්දී ඊට කලින් තියෙන ඊ අකුර අයින් වෙනවා. එහෙනම් මේකට ඉන්න බෑ. හොඳේ. දැන් කියන්නකෝ නම. ඔව් 2 බියුට් ඊන් ඊ අකුර නෑ. හොඳේ. ඉරි කැලක් තියලා මේක සම්බන්ධ කරගමු 1 ඕල්. සාමාන්‍ය සම්ප්‍රදායක් විදිහට අපි මේක ලියන්නේ. එතකොට කොහොමද එයාගේ නම? මට ලියන්න පුළුවන් 2 beauty නෝල් කියලා. එතකොට මෙයාව නම් කරන්න පුළුවන් නම් දෙකක් තියෙනවා. මේ විදිහට ලිව්වත් හරි
මේ විදිහට ලිව්වත් හරි. තවත් හිතන ළමෙක් මෙන්න මේ වැඩෙත් කරනවා. මෙයාට එකතු කරොත් 1 all. හරි. ඊ අයින් වෙන්න ඕනේ. මට උදව් කරන්න. කොහොමද ඒක ලියන්නේ? but. හරි. but 2 in අර අන්තිමට තිබිච්ච e එක අයින් වෙනවා. අර මේ විදිහට ලියන්නත් පුළුවන් 1 all එක උඩනේ හිටියේ. in 1 all කියලා ලියන්න පුළුවන්. සම්ප්‍රදායට අනුව ගත්තොත් මේක ලියන්නේ අපි. ඒතොර ඒක ලියන්න පුළුවන් but 2 in all කියලා. මෙයාට නම් කීයක් තියෙනවද? නම් 4ක් තියෙනවා. මේ නම් 4ම IUPAC නම්. ළමයි පුරුදු වෙලා ඉන්නේ කොහෙන් හරි එක නමක් ලියලා උත්තරයක් ගොඩනගන්න විතරයි. සංයෝගයක් දැක්කහම එයාට තිබිය හැකි මේ වර්ගයේ නම් සියල්ලම අඳින්න පුරුදු වෙන්න. ඒතොර නාමකරණය වර්ධින්නේ නැහැ. අපි එතකොට වැඩ දෙකක් ගොඩ දැම්මා. මොකක්ද? ක්‍රියාකාරී කාණ්ඩය හඳුනාගත්තා, කාබන් දාමය හඳුනාගත්තා. ඒ දෙක එකතු කරලා නමක් ගොඩනගන්න ඉගැන්නුවා. තාම ආදේශ කාණ්ඩ වලට අත තිබ්බේ නැහැ. අපි ඊළඟට යනවා ආදේශ කාණ්ඩ නම් කරන්න. ඒකෙත් අර ක්‍රියාකාරී කාණ්ඩ පුරුදු වුණා වගේ ආදේශ කාණ්ඩ 13ක් තියෙනවා. ඒ ආදේශ කාණ්ඩ 13ම ඔය තියෙන පිළිවෙලට මතක තියෙන්න ඕනේ. 13ක් කොහොමද මතක තියාගන්නේ? එච්චර මහන්සි වෙන්න ඕනේ. ඔය 13 පිළිවෙලට බැලුවොත් ඔයාට පේනවා මේගොල්ලන්ගේ ඔය නම් පටන් ගන්න තැන් ටික හොඳින් අධ්‍යයනය කරගන්න නේද? NH2 කාණ්ඩය ඇමයිනෝ A අකුරෙන් පටන් ගත්තේ. බ්‍රෝමෝ B, කාබොමයිල් CONH2 C ඇල්ෆබෙට් එක අනුව මේ තියෙන්නේ. ඉංග්‍රීසි හොඩියේ අනුපිළිවෙල අනුව තියෙන්නේ. මුලාකුරු දෙක සමාන නම් කාබොමයිල් ක්ලෝරෝ. කාබොමයිල් ක්ලෝරෝ. මේකෙන් අපි ගන්නේ පළවෙනි අකුර සමානයිනේ. දෙවෙනි අකුරෙන් මේකනේ පළවෙනි අකුර. ඇල්ෆබෙට් එකේ මුලින් යෙදෙන්නේ මෙයානේ. ඒක නිසා එයාට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. ඒක ගැන වැඩි අවධානයක් දෙන්න ඕනෙම නැහැ. ඇල්ෆබෙට් එකට අනුව ආදේශ කාණ්ඩ නම් කරා නම් හරි. බලන්න පළවෙනියට තියෙන්නේ NH2 කාණ්ඩය. සිලබස් එකේදී අහන්නේ මෙන්න මේ ආදේශ කාණ්ඩ 13 පමණයි. ඒ නිසා ওই ටිකේට යෙදෙන නම් පැහැදිලිව අවබෝධයක් තියෙන්න ඕනේ. NH2 නම් ඇමයිනෝ, BR කාණ්ඩය නම් බ්‍රෝමෝ, CONH2 එක නම් අපිට කියන්නේ කාබමොයිල් කියලා. ක්ලෝරෝ කාණ්ඩය නම් ක්ලෝරින් නම් ක්ලෝරෝ කාණ්ඩය, CN කාණ්ඩය ආදේශ වුණොත් සයනෝ කාණ්ඩය නේද? CH2 CH3 කාණ්ඩය ආදේශ වුණොත් අපි යාට කියන්නේ එතිල් කාණ්ඩය. ෆ්ලෝරින් නම් ෆ්ලුවෝරෝ. CHO කාණ්ඩය ඇල්ඩිහයිඩයක් නම් අපි යාට කියන්නේ ෆෝමයිල් කියලා. හරි. ඊට පස්සේ OH කාණ්ඩය නම් හයිඩ්‍රොක්සි. අයඩීන් නම් අයඩෝ. CH3 කාණ්ඩය නම් මෙතිල්. NO2 කාණ්ඩය නම් නයිට්‍රෝ. C ද්විත්ව බන්ධන ඕන කීටෝන කාණ්ඩය නම් ඔක්සෝ කියලා නම් වෙන්න ඕනේ. ඔන්න ආදේශ කාණ්ඩ නම් වෙන විදිය. ඔයාට සංයෝගයක් දීලා තියෙනවා. ආදේශ කාණ්ඩයකුත් ඒක ඇතුලේ ඉන්නවා. අපි බලමු. BR එකයි මෙතන H එකක් තියෙනවා. බලන්න තිරේ දිස්වෙන සංයෝගය. හරි. මෙන්න මෙතන ද්විත්ව බන්ධන ඔක්සිජන් එකකුයි CH2 කාණ්ඩයකුයි කාබොක්සිලික් කාණ්ඩයකුයි තියෙනවා. මට ඕනේ ආදේශ කාණ්ඩ මොනවද කියලා හඳුන ගන්න පමණයි. මේ කවුද පුතේ? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. ලිස්ට් එකේ උඩින්ම හිටියේ මේක. මේ කවුද පුතේ?
ආදේශ කාණ්ඩයක්. මේක ක්‍රියාකාරී කාණ්ඩයක් වුණාට දැන් ආදේශ වෙනවා. ඇයි? මෙයාට වඩා පහලින් හිටියේ. මෙන්න තව ආදේශ කාණ්ඩයක්. අන්න දැන් මතක් කරන්න. මේකව නම් කරන්න ඕනේ කවුරු කියලාද පුතේ? බ්‍රෝමෝ කියලා. මේකව නම් කරන්න ඕනේ කවුරු කියලාද? ඔක්සෝ කියලා. පැහැදිලි? එතකොට මේ දෙන්නගේ මුලින් නම් කරන්න ඕනේ කවුද? අර අපි කතා කරන ඇල්ෆබෙට් එක. O අකුරද මුලින් යෙදෙන්නේ B අකුරද? අන්න බ්‍රෝමෝ කාණ්ඩය තමයි මුලින් නම් කළ යුත්තේ. දෙවනුව නම් කරන්න ඕනේ ඔක්සෝ කාණ්ඩය. පැහැදිලි? හරි. එතකොට එකම වර්ගයේ ආදේශ කාණ්ඩ කිහිපයක් යෙදෙනවා නම් කිහිප වතාවක් යෙදෙනවා නම් BR කාණ්ඩයේ දෙවතාවක් යෙදෙනවා නම් අපි යාට කියනවා ඩයිබ්‍රෝමෝ කියලා. BR කාණ්ඩයේ තුන් වතාවක් යෙදුණා නම් අපි යාට කියනවා ට්‍රයිබ්‍රෝමෝ කියලා. හතර වතාවක් යෙදෙනවා නම් ටෙට්‍රාබ්‍රෝමෝ කියලාත් කියනවා. ආදේශ කාණ්ඩ කීප වතාවක් යෙදිලා තියෙනවා නම් ඒක ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. බලන්න පුතේ CH3 BR එකයි මෙතන CH එකයි CH3 මෙතන BR තියෙනවා. 1 2 3 කියලා අපි ගත්තොත් ඔහොම නම් කරගමු දල වශයෙන්. මෙයාගේ බ්‍රෝමෝ කාණ්ඩ දෙකක් තියෙනවා. දැන් කොහොමද මම නම් කරන්න ඕනේ? එයාව නම් කරන්න වෙන්නේ පුතේ ඩයිබ්‍රෝමෝ කියලා. BR කාණ්ඩ දෙකක් තියෙන නිසා එයාව නම් කරන්න ඕනේ ඩයිබ්‍රෝමෝ. දෙවතාවක් යෙදිලා. ඒක තව දුරටත් ඉගෙන ගත්තොත් මතක් කරන්න. දෙවෙනියා උඩයි තුන්වෙනියා උඩයි ඉන්නේ. එහෙනම් දෙවෙනියා මතයි නේද? තුන්වෙනි කාබන් පරමාණුව මතයි තමයි බ්‍රෝමෝ කාණ්ඩ දෙකක් ඉන්නේ. 2 3 ඩයි ඉරි කැලලක් එක්ක සම්බන්ධ කරලා ඩයිබ්‍රෝමෝ කියලායි ලියන්න පටන් ගන්නෙ. මේවා අපි ඉදිරියේදී ඉගෙන ගමු. මට උවමනා මෙන්න මේ කොටස හඳුනා ගන්න. ආදේශ කාණ්ඩ එකම වර්ගයේ දෙකක් තියෙනවා නම් ඩයිබ්‍රෝමෝ කියලා නම් වෙන්න ඕනේ. පැහැදිලි? හොඳයි. දැන් අපි උත්සාහ ගන්නවා මේ ආදේශ කාණ්ඩ මේ හඳුනාගත් ආදේශ කාණ්ඩ ටික අන්න මේ දෙක කලින් කළා. ආදේශ කාණ්ඩය ප්‍රධාන දාමයට ප්‍රධාන නමට එකතු කරන්නේ කොහොමද කියලා බලන්න. right. දැන් මෙතන ක්ලෝරීන් එක්කෙනෙක් ඉන්නේ. හොඳයි. මට උදව් කරන්න. මෙයාව නම් කළ යුත්තේ කවුරු කියලාද? ක්ලෝරෝ කාණ්ඩය කියලානේ. ක්ලෝරෝ කාණ්ඩය. මෙයාව නම් කරන්න ඕනේ කවුද පුතේ? මෙයාව නම් කරන්නේ බ්‍රෝමෝ කාණ්ඩය. ක්ලෝරෝ සහ බ්‍රෝමෝ. දැන් මට තියෙන ප්‍රශ්නේ මුලින් නම් කරන්නේ කවුද? B අකුරද C අකුරද? හරි. හොඳයි. අපි ගමු දෙවෙනියා උඩ තමයි බ්‍රෝමීන් ඉන්නේ. දෙවෙනියා මත බ්‍රෝමීන් කාණ්ඩය තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්න පටන් ගන්නවා 2 බ්‍රෝමෝ. දෙවෙනියා මත බ්‍රෝමෝ කාණ්ඩය කාබන් දාමය අංකණය කරන්න කියා දුන්නේ නැහැ තාමනේ. අපි දැන්ට බලමු. තුන්වෙනියා මත දෙවෙනියා මත තුන්වෙනියා මතනේ බ්‍රෝමෝ ඉන්නේ. එතකොට අංකණය කරද්දි මෙහෙම දාන්න ඕනේ පුතේ 1 2 3 4 වෙන්න ඕනේ. ඒක අපි පස්සේ බලමු. ඒතර මේක නම් කරන්න ඕනේ 2 බ්‍රෝමෝ කියලා. තුන්වෙනියා මත තමයි ක්ලෝරෝ කාණ්ඩේ ඉන්නේ. 3 ක්ලෝරෝ. ඔන්න එයාගේ ඇතුලේ ඉන්න ආදේශ කාණ්ඩ ටික නම් කරගත්තා. පැහැදිලි? ওই විදිහට තමයි ආදේශ කාණ්ඩ ටික නම් කරගන්නේ. හොඳයි. තිරේ දිස්වන ඊළඟ උදාහරණය පොඩ්ඩක් බලන්න. ඔව්. ඒකෙත් කාබන් 4යි ක්ලෝරීන් 2ක් තියෙනවා නේද? කාබන් 4යි මේ කාබන් මත ක්ලෝරීන් 2ක් තියෙනවා. මෙතන කාබන් තියෙන්නේ. මෙතන CH3 එකයි.
මෙතන CH3 කාණ්ඩයකුයි Br එකකුයි ඉන්නවා. දැන් මට උදව් කරන්න මේක ඇතුළේ ඉන්න ආදේශ කාණ්ඩ වලට දෙන නම් කොහොමද අපි දාන්නේ කියලා. right. මේවා නම් කරන්නේ ක්ලෝරෝ කියලා. CHLORO ක්ලෝරෝ. මේකව නම් කරන්නේ බ්‍රෝමෝ කියලා. බ්‍රෝමෝ. මෙයාව නම් කරන්නේ මෙතිල් කියලා. මෙතිල්. right. දැන් ගැටලුවක්. අංක මොකවත් දාලා නැහැ. මුලින්ම නම් කළ යුත්තේ කවුද පුතේ? B අකුර ඇල්ෆබෙට් එකේ මුලින් තියෙන්නේ B අකුර. ඊළඟට C අකුර. ඊළඟට M අකුර. පැහැදිලි? මුලින් මෙයාව නම් කරන්න ඕනේ. ඊට පස්සේ ක්ලෝරෝකාණ්ඩ. ක්ලෝරෝකාණ්ඩ දෙකක්. එහෙනම් එයාව නම් වෙන්න ඕනේ ඩයික්ලෝරෝ කියලා නේද? ඩයික්ලෝරෝ කියලා නම් වෙන්න ඕනේ. ඩයික්ලෝරෝ. පැහැදිලි? ඔය ගැන අවධානය තියාගන්න. අපි නම සම්පූර්ණ ලිව්වේ නැහැ. ආදේශ කාණ්ඩ නම් කරන විදිහ තමයි මුලින් ඉගෙන ගත්තේ. මේව නම් කරන විදිහ අපි විස්තර ඇතුව ඉගෙන ගමු. හොඳයි. අපි ඊළඟට කාබන් සැකිල්ල අංකණය කරන විදිහත් ඉගෙන ගමු. කාබන් සැකිල්ල අංකණය කරද්දිත් අර ඉස්සෙල්ලා වගේම නීති අනුපිළිවෙල ගැන අවධානය තියාගන්න. දැන් බලන්න ඔයාලට තිරේ දිස්වෙන කාබනික සංයෝගය මොකක්ද කියලා. ඒකේ කාබන් පරමාණු 4ක් තියෙනවා. ඔයාලට පේනවා CH1යි. අපි CH1යි. අවසානයේ කාබොක්සිලික් කාණ්ඩයක් නේද තියෙන්නේ? ඔව්. කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනවා. මෙතන OH කාණ්ඩයක් තියෙනවා. මෙතන CH2 එකයි. හොඳින් බලන්න මේ සංයෝගය කොහොමද අපි සම්බන්ධ කරගන්නේ කියලා නමට. අනේ කාබන් 3යි තියෙන්නේ නේ. අපි මෙහෙම ගමු. right. පුතේ කාබන් දාමේ අංකණය කරද්දී ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ විදිහට ක්‍රියාකාරී කාණ්ඩය highlight කරගත්තා. ඒ වැඩේ හරි. ඒකට අවම අංකය දානවා. දැන් එක කෙලවරක ඉඳන් අනිත් කෙලවරට අංකණය කරනවා. 2 3 ඔන්න අංකණය කරා. මේකට වෙන අංකයක් එයි. ඔන්න පළවෙනි නීතිය. මොකක්ද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අවම අංකේන විදිහට එක කෙලවරක ඉඳන් අනිත් කෙලවරට අංකණය කරන්න ඕනේ. මම ආයි කියනවා එක කෙලවරක ඉඳන් අනිත් කෙලවරට අංකණය කරන්න ඕනේ. ළමයි මේ වගේ වැරදිත් කරනවා. CH3 CH2 CO එකයි CH3 එකයි. මෙන්න ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. ඒකට අවම අංකය එන්න ඕනේ කියලා මෙහෙම දාගෙන ගියොත් වැරදි. ඇයි? කාබන් එකක් වහලලා මේක වැරදි. මම මුලින් කිව්වේ එකයි. ඒක දේවතාවක් කිව්වා. අංකණය කරද්දී ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අවම අංකය ලැබෙන පරිදි එක කෙලවරක ඉඳන් නම් කරන්න ඕනේ. මේ පැත්ත ඉඳන් අරන් ආවොත් 2යි 3යි 4යි. ඒක තමයි හරි. අනෙක් පැත්තට ගියොත් 1යි 2යි 3යි 4යි කියලා දැම්මොත් වැරදි. මෙයාට එන්නේ අංක 3. අන්න ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පළවෙනි නීතිය මොකක්ද ළමයි? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අවම අංකය ලැබෙන පරිදි මූලික දාමේ එක කෙලවරක ඉඳන් අනිත් කෙලවරට අංකණය කරන්න ඕනේ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් නැතිනම් දෙවන නීතියට යනවා. CH1යි ද්විත්ව බන්ධනයක් CH1යි CH2 CH3 ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ නැහැ. දෙවෙනි නීතියට ගිහිල්ලා බලනවා. පුතේ ඒකෙදි මම අංකණය කරනවා එක කෙලවරක ඉඳන් අනිත් කෙලවරට මේ 1 2 3 4 5.
මං අනිත් පැත්තෙන් ඉඳන් අංකණය කරගෙන එනවා 1 2 3 4 5 මං ඒක ඇතුලින් අවශේෂ කාණ්ඩය highlight කරගත්තා මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් නැතිනම් අවශේෂ කාණ්ඩයට අවම අංකය එන විදිහට එක කෙලවරක ඉඳන් අනිත් කෙලවරට අංකණය කරන්න ඕනේ. අවම අංකය ලැබෙන්නේ 2 සහ 3. මේ අංකන ක්‍රමය තමයි නිවැරදි. මේක වැරදි. පැහැදිලි? ඔන්න දෙවෙනි නීතිය මොකක්ද? අවශේෂ කාණ්ඩයට අවම අංකය එන විදිහට අංකණය කරන්න ඕනේ. හරි. අපි තුන්වෙනි නීතියට යනවා. ආදේශ කාණ්ඩවලට අවම අංකය එන විදිහට අංකණය කරන්න ඕනේ. අපි තුන්වෙනි සංයෝගය පොඩ්ඩක් හදාගමු. කාබන් 5යි CH3 නේද? ක්ලෝරෝ සහ මිතිල් දෙකම සමාන කාණ්ඩ දෙකක් ගමුකෝ. ඔතන ක්ලෝරෝ කාණ්ඩ දෙකක් තියෙන්නේ. කමක් නැහැ. මම මේ විදිහට ගන්නවා. මෙතන ක්ලෝරෝ කාණ්ඩයක් මෙතන ක්ලෝරෝ කාණ්ඩයක් අපි CH3 කාණ්ඩයක්ම ගමු පුතේ. CH3 කාණ්ඩයක්. හරි. මම අංකණය කරනවා මේ පැත්තේ ඉඳන් 1 2 3 4 5 ආදේශ කාණ්ඩවලට ලැබෙන අංකයන් දිහා බලන්න 2 සහ 3 මේ පැත්තේ ඉඳන් අංකණය කරගෙන එනවා 3 4 5 ආදේශ කාණ්ඩවලට ලැබෙන්නේ 3 සහ 4 ඒ නිසා රතු පාට අංකණය වැරදි ආදේශ කාණ්ඩවලට අවම අංකය ලැබෙන පරිදි එක කෙලවරක ඉඳන් අනිත් කෙලවරට අංකණය කළා ඒක තමයි නිවැරදි පැහැදිලි හොඳයි මේ සංයෝගයත් බලමු මේක ටිකක් වෙනස් එකක් පොඩ්ඩක් අවධානයෙන් බලන්න හරි දීලා තියෙන සංයෝගය ඇතුලේ කාබන් 6ක් ඉන්නවා නේද CH3 CH1යි හැම තැනම ඉන්නේ ක්ලෝරින් ඊළඟට CH2 එකයි CH1යි CH1යි මේ හැම තැනම ක්ලෝරින් ඉන්නවා CH3 එකයි අංකණය කරලා බලමු අපි මේ පැත්තේ ඉඳන් අංකණය මේ පැත්තේ ඉඳන් ගමු 1 2 3 4 5 6 මට කියන්න පුතේ ආදේශ කාණ්ඩය ක්ලෝරින් මේ අංකන ක්‍රමේදී යාට ලැබිච්ච අගයන් 2යි 3යි 5යි මේ වගේ සියුම් තැන් විභාගෙදී පරීක්ෂා කරනවා මේ පැත්තට අංකණය කරනවා 2 3 4 5 6 බැලු බැලමට ගන්න එපා කියන්නේ ඒකයි රතු පාට අංකනයේදී ක්ලෝරින් වලට ලැබෙන අගයන් 2 4 5 බලන්න අංක දෙකක් සමානයි මේ මෙතනදී විතරක් වැඩි අවම අංකය ලැබෙන නිසා රතු පාට අංකනය වැරදි මේ කහ පාට අංකනය නිවැරදි පැහැදිලි ඒ වගේ කුඩා තැන් පවා සැලකිලිමත් වෙන්න ඕනේ විභාගයේදී ඒ වගේව පරීක්ෂා කරනවා හරි ඊළඟ එක තවත් විශේෂයි අපි බලමු කාබන් 4යිනේ NH2 කාණ්ඩයකුයි NO2 කාණ්ඩයකුයි තියෙන්නේ අපි බලමු CH3 CH1යි CH1යි CH3 මෙතන NH2 එකක් තියෙනවා මෙයාට NO2 එකක් තියෙනවා හරි එකයි මම මේ විදිහට අංකණය කරනවා 2යි 3යි 4යි මේකව නම් කරන්න ඕනේ ඇමයිනෝ කියලා ආදේශ කාණ්ඩ
අපි නිකමට හිතමු ආදේශ කාණ්ඩයක් කියලා. මේකව නම් කරන්න ඕනේ නයිට්‍රෝ කාණ්ඩය කියලා. මේක ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා ගන්නත් පුළුවන්. ආදේශ කාණ්ඩයක් කියලා ගත්තත් විභාගෙදී ලකුණු තියෙනවා. ඒ නිසා දෙකම හරිය. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. දැන්ට පොඩි සිද්ධාන්තයක් ඉගෙන ගන්න මේක බලමු. හරි. මේ පැත්තේ ඉඳන් අංකණය කරන්නත් පුළුවන් 1 2 3 4 විදියට. මට කියන්න පුතේ ඇමයිනෝ කාණ්ඩය සඳහා NH2 කාණ්ඩය සඳහා ලැබෙන අගයන් NO2 කාණ්ඩය සඳහා ලැබෙන අගයන් මොනවද කියලා? ඇමයිනෝ නයිට්‍රෝ right. කළු පාට අංකණයේදී ඇමයිනෝ සඳහා දෙවෙනි අංකය ලැබුණා නේද? නයිට්‍රෝ කාණ්ඩය සඳහා තුන්වෙනි අංකය ලැබුණා. ඔන්න කළු පාට අංකණයේදී කාණ්ඩ දෙකට ලැබිච්ච අගයන්. බලන්න අතිශය සංකීර්ණයි. හරි. කහ පාට අංකණයේදී NH2 කාණ්ඩයට ලැබුණේ 3, NO2 කාණ්ඩයට ලැබෙන්නේ 2. දෙකම නිකන් සමානයි වගේනේ. 2 සහ 3 ලැබෙන්නේ. කොයිකද හරි? දැන් යනවා ආදේශ කාණ්ඩවල ප්‍රමුඛතාවය. ඇමයිනෝ ඩින් හිටියේ එයාට අවම අංකය දෙන්න ඕනේ. ඒක නිසා කළු පාට එකයි අංකන ක්‍රමය නිවැරදි. මේ අංකන ක්‍රමය වැරදි. පැහැදිලි? ඒව ගැන වැඩි සැලකිල්ලෙන් බලන්න. ළමයි වැඩිපුර වරද්දන තැන්. හරි. දැන් අපි මේ කොටස් ටික සියල්ලම අධ්‍යයනය කරලා ඉවරයි. දැන් බලන්නේ සම්පූර්ණ නමක් කොහොමද අපි ගොනු කරගන්නේ කියලා. හරි. ඔයාලා බලන්න ඔය තිරේ දිස්වලා තියෙන සංයෝගය. අපි ඒක අංකණය කරන්න එහෙම නැත්නම් නම් කරන්න උත්සාහ ගමු. නීති ටික සියල්ලම අවසන් කළා. අවසානයේදී අපි මේ නීති ටික සියල්ලම භාවිතා කරලා අදාළ සංයෝගය නම් කරන්නයි යන්නේ. ක්ලෝරීන් තියෙනවා නේද? එතන කාබන් කාබන් ද්විත්ව බන්ධනයක්. මෙතන නැවත ක්ලෝරීන් එකක් තියෙනවා. ඊට පස්සේ කාබන් දෙකකුයි මෙහෙම CH එකයි OH කාණ්ඩයයි හොඳට බලන්න CH2 එකයි කාබොක්සිලික් කාණ්ඩයයි. right. හරි. මං කොටස් ටික වෙන වෙනම නම් කරගන්නවා. මම යනවා පුරුදු විදිහට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හොයන්න. මේ ඉන්නේ එක. මම දැන් කරන්නේ ඒකට අවම අංකය එන පරිදි එක කෙලවරක ඉඳන් අනිත් කෙලවර හොයාගෙන යනවා. 3යි 4යි අවශේෂ කාණ්ඩය ඇතුළට ගන්නම ඕනේ. කාබන් 6යි. මේකට දාන නම මොකක්ද පුතේ? ඔයික් ඇසිඩ්. ඔයික් ඇසිඩ් කියලා නම් කරන්න ඕනේ. ඒකයි ඉන්නේ පළවෙනි කාබන් උඩ. හරි. එතකොට ආදේශ කාණ්ඩ මොනවද ළමයි? මෙයා ආදේශ කාණ්ඩයක්. මේ දෙන්න ආදේශ කාණ්ඩයක්. ක්ලෝරෝ කාණ්ඩය නම් කරන්නේ මේ විදිහට. OH කාණ්ඩය නම් කරන්නේ හයිඩ්‍රොක්සි කියලා. දන්න දේවල් ටික ලකුණු කරගෙන යමු. හරි. මේක ඇතුලේ අවශේෂ කාණ්ඩයක් ඉන්නවා මේ ද්විත්ව බන්ධනයක්. ඒකව නම් කරන්න ඕනේ ඊන් කියලා. right. මම මේ ඕඩර් එකට ගන්නවා. ක්‍රියාකාරී කාණ්ඩය 1 oic acid. sorry 1 oic acid. හරි. ඒක එහෙම තියාගමු. කාබන් දාමය කාබන් 6යි. right. ඒක ගොඩ දාගන්න ඕනේ. කාබන් 6යි හෙක්ස් නේද? ඒක ඇතුලේ ඊන් එකක් ඉන්නවා. කාබන් දාමයට අවශේෂ කාණ්ඩ එකතු කරන්න මෙපෑ. ඊන් ඉන්නවා. අන්න දැන් අවුලක්.
මේ ද්විත්ව බන්ධනේ ඉන්නේ කොතනද කියලා කියන්න ඕනේ. මේ දෙන්නෙන් අවම අංකය දාන්නේ පුතේ. අවම අංකය 4. 4 වෙනිය උඩ ඊන් තියනවා. ඔන්න ඒ කැල්ල හරි. මේ කොටස හරි. කාබන් දාමයේ හෙක්ස් අවශේෂ කාණ්ඩයත් ලියලා පෙන්නවා. ඕන්නම් මේක වරහෙනින් එළියට අරන් ලියන්න පුළුවන්. 4 hexene කියලා. ඒකත් හරි. right. ආදේශ කාණ්ඩ දෙකක් තියෙනවා. වර්ග දෙකක්. කවුද මුලින් නම් කරන්නේ? C අකුර. එහෙනම් එයාව නම් කරලා ඉමු. 4 උඩයි 5 උඩයි ක්ලෝරින් දෙන්නේ. කොහොමද කියන්නේ? 4 වෙනිය උඩ කමාවක් 5. ඉලක්කම් දෙකක් එක ගාව නම් කමාවක්. ඉලක්කමක් අකුරු වලට සම්බන්ධ කරන්න ඉරි කෑල්ලකින් ක්ලෝරෝ දෙන්නෙක් ඉන්නවා. මොන ක්ලෝරෝද? ඩයික්ලෝරෝ. තව ඉවර නෑ. තව කවුද ඉන්නේ? 3 වෙනිය උඩ ඉන්නවා හයිඩ්‍රොක්සි කෑල්ලක්. හයිඩ්‍රොක්සි. ඔන්න ආදේශ කාණ්ඩ ටික. දැන් මේ තුන එකතු කරන්න හදන්නේ. මම ලියනවා. බලන්න 4 5 හරි නේද? 4 වෙනිය උඩයි 5 වෙනිය උඩයි ඩයික්ලෝරෝ. මෙයාව මුලින් නම් කළ යුතුයි ඇල්ෆබෙට් එකට අනුව නේද? ඉරක් ඩයික්ලෝරෝ වැල් අකුරු ලියන්න එපා ළමයි විභාගෙදී. සැලකිල්ලෙන් ලියන්න අකුරු වැරදුනොත් ලකුණු නැහැ. ඩයික්ලෝරෝ 3 හයිඩ්‍රොක්සි ආදේශ කාණ්ඩ ටික ඉවරයි. පළවෙනි වැඩේ හරි. එකතු කරන්න ඕනේ මෙන්න මෙතනින්. හිස්තැන් බෑ. හිස්තැන් නෑ. පටන් ගන්නවා මෙතනින්. හෙක්ස් ඉරක් 4 ඊන්. දැන් ඊ අකුරට වෙන දේ දන්නවා. ඔයික්නේ ඊ හැලෙනවා. ඊ හැලුණා. 1 ඔයික් ඇසිඩ්. සම්ප්‍රදායට අනුව මේක නැතුව ලියන්න පුළුවන්. ඒක ලියන්නත් උදව් කරන්න. 4 5 මේවට වෙනසක් නැහැ. ඩයික්ලෝරෝ නේද? 3 හයිඩ්‍රොක්සි හෙක්ස් 4 ඊනොයික් ඇසිඩ්. එක අයින් කළා. ඔහොම ලියන්නත් පුළුවන්. මේ ක්‍රම ඔක්කොම අධ්‍යයනය කරන්න කියන්නේ විභාගෙදි කොහොමද එයිද කියලා දන්නේ. ඒ නිසා හරියට බලලා ලියන්න. ළමයෙක් හිතනවා මෙහෙම මේකට නෙවෙලිව්වේ. මේ විදිහටත් ලියන්න පුළුවන්. ඒකට අදාළව ලියනවා. දෙවෙනි ක්‍රමය ආදේශ කාණ්ඩවල වෙනසක් වෙන්නේ නැහැ. 4 5 ඩයික්ලෝරෝ උසස් ප්‍රතිඵලයකට යන්න නම් මේ වගේ හැම ක්‍රමයක්ම අත්දකින්න. හැම ක්‍රමයක්ම විභාගෙදී හොයන්න. උත්තරේ අරන් අතාරින්න එපා. ඒකට ලියන්න පුළුවන් හැම නමක්ම ලියන්න. එකයි අත්දැකීම් ගන්නවා කියන්නේ නේ. 3 හයිඩ්‍රොක්සි හරි. දැන් මේ 4 එළියට අරන් තිබ්බේ. හිස්තැන් බෑ. ඉරි කෑල්ල එළියට ගත්තා. 4යි මේ දෙක එකතු වෙනවා. හෙක්ස් ඊන් ඊ අකුර අවසානයේ තියෙන ඊ අකුර හැලෙනවා. මේ දෙකේම ඊ අකුර හැලුණා. 1 ඔයික් ඇසිඩ් ඊන් 1 ඔයික් ඇසිඩ්. ඔයික් කියලා හිස්තැනක් තියලා තමයි ඇසිඩ් කියලා ලිව්වේ. වෙන කිසිදු තැනක හිස්තැනක් තියෙන්න බෑ. දැන් අර සම්ප්‍රදායට අනුව මේක අයින් කරලා මේ දෙක එකතු කරලා ලියන්නත් පුළුවන්. 4 5 ඩයික්ලෝරෝ 3 හයිඩ්‍රොක්සි හරි 4 මේ දෙක එකතු වුනහම කොහොමද පුතේ උච්චාරණය කරන්නේ?
හෙක්සි නොයික් ඇසිඩ් හිස්තනක් තිබ්බා ඇසිඩ් කියලා ලිව්වා. බලන්න එයාගේ නම ක්‍රම 4කට ලියන්න පුළුවන්. හරි. මේ ක්‍රම 4න් එක ක්‍රමයක් තමයි මොකක්ද දන්නේ කොයි හරි ක්‍රමයේ විභාගදී පරීක්ෂා කරනවා. අපිට සිද්ධ වෙනවා මේ 4ම දැනගන්න. හරි. හොඳයි. දැන් අපි ක්‍රමානුකූලව මේවා වෙන වෙනම අධ්‍යයනය කරලා ඒවා වෙන වෙනම නම් කරලා සම්පූර්ණ නමක් ගොනු කරගන්න හැකියාව දැන් අපිට තියෙනවා. මෙතනින් නාමකරණයේ කොටස අවසන්. පැහැදිලිද? හරි. දැන් ඒක ශීඝ්‍රයෙන් අධ්‍යයනය කරන්න. අපි මේකේ අවසාන කොටසට යමු. නම දුන්නාට පස්සේ කොහොමද ව්‍යුහය නිර්මාණය කරන්නේ? right. අපිට ওই නම් 4 දීලා තියෙනවා. හරි. ඒගොල්ලෝ අපෙන් අහනවා මේ නම් වලට අදාළ ව්‍යුහය මොකක්ද? අපි බලමු. මම නම් විභාගයේදී කරන්නේ මෙහෙම වැඩක්. කාබන් දාමය අල්ල ගන්නවා. මම ඒක highlight කරනවා. hex 6යිනේ 6යි. කාබන් 6ක් ලියාගෙන යනවා. 1 2 3 4 5 6. මට කැමති තැනක ඉඳන් අංකණය කරනවා. 1 2 3 4 5 6. කැමති පැත්තකට කෙලවරකින් ඉඳන් අනිත් කෙලවරට අංකණය කළා. හරි. දැන් මම කරන්නේ ආදේශ කාණ්ඩ ටික ඉවර කරගන්නවා. මෙන්න ආදේශ කාණ්ඩ ටික 4යි 5යි උඩ ක්ලෝරෝ 2ක් 4 වෙනිය උඩයි 5 වෙනිය උඩයි ක්ලෝරෝ කාණ්ඩ 2ක්. හරි. 3 වෙනිය උඩ හයිඩ්‍රොක්සි කාණ්ඩය මේකගේ මත OH කාණ්ඩයක් තියෙනවා. ආදේශ කාණ්ඩ හරි. මෙන්න අවශේෂ කාණ්ඩය 4 වෙනිය මත ඊන් තියෙනවා. 4 වෙනිය මත ඊන් hex ඊන් 4 වෙනිය මත ඊන් තියෙනවා. දැන් අවුලක් මෙතනටද ද්විත්ව බන්ධනය කියන්නේ 4යි 3යි අතරටද 4යි 5යි අතරටද? අවම අංකය 4 වෙන්නේ. එහෙනම් ද්විත්ව බන්ධනයේ තියෙන උනේ කොහෙද පුතේ? 4යි 5යි අතරේ. පැහැදිලි? ඒ දෙන්න අතර ද්විත්ව බන්ධනයේ තියෙනවා. ඒකත් හරි. දැන් බලන්න ඔයික් ඇසිඩ් කාබොක්සිලික් කාණ්ඩය තියෙන්නේ පළවෙනිය මත. මෙන්න මේක උඩ කාබොක්සිලික් කාණ්ඩය තියෙනවා. මං හිතන්නේ මං හරි ඇති. මට මේ නමෙන් ගන්න පුළුවන් සියලුම දේවල් ලියලා ඉවරයි. දැන් වෙන කරන්න දෙයක් නැහැ. දැන් කරන්න තියෙන එකම දේ කාබන් වල සංයෝජතාවය පුරවනවා. මේකගේ වටේ තව හයිඩ්‍රජන් 3ක් එන්න ඕනේ. මෙයාගේ බන්ධන 4ක් එන්න ඉවරයි. 1 2 3 4යි. මෙයාගේ සංයෝජතාවය හරි. මෙයාගේ බන්ධන 4 හරි. මේකගේ වටේ 4 පිරෙන්න තව එකක් එන්න ඕනේ. මේකට හයිඩ්‍රජන් පරමාණු 2ක් එන්න ඕනේ. මෙයාගේ සංයෝජතාවය හරි. ඔයාලා අර කලින් දැකපු ව්‍යුහයමයි මේ. එහෙනම් ව්‍යුහය දුන්නහම නමක් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නම දුන්නහම ව්‍යුහය අඳින්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලි? ඔය අවබෝධය තියෙන්න ඕනේ. හැම වෙලේම ඔළුවේ මෙන්න මේ සැකිල්ල තියාගන්න. මම පටන් ගත්ත වෙලේ ඉඳන් මේක මැකුවේ නෑ. හරි? මේක තමයි ළමයිගේ ඔළුවේ ඇඳෙන්න ඕනේ චිත්‍රය. නමක තිබිය යුතු කොටස් ටික. ඒ ටික නිර්මාණය කරගන්න තමයි නීති 8ක් ඔස්සේ අපි ඔය කරුණ ටික ගොනු කරගත්තේ. පැහැදිලි? හරි. IUPAC නමට අනුව ව්‍යුහය ගොඩනගන්න
වාට තිරේ දිස් වෙනවා ක්‍රමය සැකිල්ලේ නාමය අනුව ප්‍රධාන සැකිල්ල හඳුනගෙන සැකිල්ල අඳිනවා. එක කෙලවරක ඉඳන් අනිත් කෙලවරට අංක දැම්මා. ආදේශ කාණ්ඩ ටික, අවශේෂ කාණ්ඩය, ක්‍රියාකාරී කාණ්ඩයේ අදාළ තැන්වල සම්පූර්ණ කළා. අවසානයේදී සංයුජතාවයේ 4 වෙනකන් හැම පරමාණුවකටම හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ කළා. හරි. මේ දීලා තියෙන නමට අනුවත් ව්‍යුහයක් ඇඳලා බලන්න ව්‍යුහය ගොඩනගන්න පුළුවන්ද කියලා. හරි. හොඳයි. ඔතනින් එහාට අපිට අභ්‍යාස ටිකක් තියෙනවා කරන්න. අපි ඒ ටික පොඩ්ඩක් සාකච්ඡා කරමු. මේ අභ්‍යාස වලින් පස්සේ අපිට විභාග ප්‍රශ්න ටිකක් තියෙනවා 2012 සිට මේ දක්වා ආපු විභාග ප්‍රශ්න ටිකත් අපි සාකච්ඡා කරමු.